සාමාන්‍යයෙන් අයවන්න අපි දන්නේ වෙනස කෙරුවොත් ඉතින් රූපවාහිනී මැදිරියක් ඇතුලේ කියලානේ. ඒක තමයි වෙනසේ ආකෘතිය. රටේ කොයි දිබ්බාගේ ගියත් අන්තිමට ඔය ඔක්කොම අරගෙන බ්‍රහස්පතින්දා රෑ 10ට අපි රූපවාහිනියෙන් ගොඩ වෙනවනේ. ගෙදර මැදසාලෙට. හැබැයි අපි මේ ආකෘතිය පොඩ්ඩක් බින්දා. අපි කල්පනා කරුවා. වෙනස රෑ 10 12 කරන මේ වැඩේ අරගෙන පොඩ්ඩක් ඈත එපිට පිටිසර ගමකට ගොඩ වෙලා ඒ ගම්වල තියෙන සුන්දරත්වය අපේ එකමත් එක්කලා අරගෙන එන්න වෙනසට පුළුවන්කමක් ලැබුණොත් එහෙම ඒක කොච්චර අපූර්වද? ඒ හින්දා අපි ආවා නිකවැරටියේ මාගල්ල මෙතන ඉඳගෙන තනියම මේ ඔරුවේ ඉතින් හබල් ගගහ මම දුක සාංකාව විඳගෙන මේ මාගල්ල වැවේ සක්කලං කරනකොට අපේ අර අනිත් කොළු ගැටව් දෙන්නා වෙන වැඩක් වෙන තැනක කරනවා. සංගීතයත් එක්කලා සාජ්‍යයක් එක්කලා මහත්තුරු කට්ටිය සින්දු කියන වැඩේ හරි අපූර්වයි. ඉතින් ඒ හින්දා අපි මේ වැඩේට ගොඩ වෙලා ඉමු. ගඟක් නොවේ නුඹ වැවක් උනේ ඇයි? නුඹ කාවෙනුවෙන්ද මේ දරාගෙන ඉන්නේ? නුඹ මොනවද පුරවගෙන ඉන්නේ? ඇයි මේ හැටි අමාරුවෙන් නුඹ දරාගන්නේ? හැබැයි නුඹ කාවෙනුවෙන් හෝ දරාගෙන ඉන්න බව නම් විශ්වාසයි. මට හිතෙනවා සම්පත් කතා කරන්නේ මේ මහා වැව ගැන කියලා. බැලූ බැල්මට අප්‍රාණිකයි. හැබැයි ප්‍රාණයක් සහිතයි. උත්තර දෙන්න මේ වැවට බෑ. හැබැයි මට හිතෙනවා ඒ උත්තර අතරේ සමහර විට තියෙන්නේ මෙහෙම. අපේ බත සරි කරන්න, අපේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න. මේ සියලු දරාගැරීම් කරන්නේ රටේ ආර්ථිකය වෙනුවෙන්. මට හිතෙනවා සම්පත් මේ සියල්ල කරන්නේ මේ කෙත්වතු සාර කරමින් අපිට සරුසාරවත් කෘෂිකාර්මික පරිසරයක් හදන්න කියලා. අපි වෙනස පටන් ගමු. නුඹ කොතෙක් දරාගෙන ඉන්නවද? අක්කර අඩි 7500ක් මහා ජල කඳක්නේ ඔබ මේ දරාගෙන ඉන්නේ. ඇයි මෙහිම දරාගෙන ඉන්නේ? අසංක රට වෙනුවෙන්, නුඹ මා වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නුඹ මෙතරම් ජල කඳක් දරාගෙන ඉන්නවා. එවැනි සුන්දර පරිසරයකට අපි සාමාන්‍ය සුපුරුදු සාම්ප්‍රදායික ස්වාධීන රූපවාහිනී වෙනස මැදිරියෙන් අපි දොට්ට බැස්සා. ආව අපි අපූර්ව සුන්දර ස්ථානයකට. මෙතන තියෙන බලන හැම තැනම ස්වභාවික පරිසරයේ සුන්දරත්වය. ඒ සුන්දරත්වයට අද රස හැන්දෑවක් වෙනවට කිසිම සැකයක් නැහැ. කළු එතනා පින් නොකලේ මන්ද වදාලට කළුන්දාව පින්න පොලේ පැවති එදා සිට පලන්දාන හැම අබරණ සිරිමල් එතනට කළුන්දාව සිරිවර්ධන බිසව එදා සිට අයිබන්ඩ ඔය කවිය තියෙන්නේ කළුන්දා පටුනේ. කළුන්දා පටුන ලියවෙන්නේ දබදනිය රාජධානි කාලේ නෙවෙයි. මඩ හොදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා පරණ කියමනක් තියෙනවා. අහලා ඇතිනේ. ඇත්තටම කුඹුරේ හිටපු මිනිස්සු මේ රටේ රජ වෙලා තියෙනවද?
නැත්තම් මඩ හොදගත්තාම මිනිසුන් රජ වෙන්න පුළුවන්ද? මඩ ගාගෙන ඉන්නවා කියන එක රජ වෙන්න තියෙන සුදුසුකමක්ද? හැබැයි ඒ කොයි මඩද කියලා තීරණය කරන්න ඕනේ. ඇත්තටම මඩ ගාගත්තු අය මේ රටේ රජ වෙලා තියෙනවා. අහලා තියෙනවද අප්පුව අය කතාව? අප්පුව රජ වුණා වගේ කියලා? ඔව්. අප්පුව රජ වුණා. ඒ රජ වුණා විතරක් නෙමෙයි මේ මුළු ලංකාවම දියුණු කරලා එක්සේසත් කෙරුවා. ඒ තමයි පරාක්‍රම බහු රජුරුව. දෙවෙනි පරාක්‍රම බහු රජුරුව දඹදෙණිය. අපි ආවා දඹදෙණිය කලුන්දාව ගමට. අපි කිව්ව ගමට අපි ආවා. දඹදෙණිය රාජධානියේ ඉඳලා. එහෙම නැත්නම් අද නම් දඹදෙණිය නගරේ ඉඳලා අහස් දුර සතපුම් 8කට 10කට මෙහා පැත්තේ නාරම්මලට කිට්ටු වෙන්න කලුන්දාව කියන සුන්දර ගම්මානේ තියෙනවා. මේ ගමේදී තමයි අර අප්පුවා රජ වුණා කියන කතාව ජනප්‍රවාදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔය නිර්මාණය වෙච්ච ඉතිහාස කතාවට මුල් වුණු පසුබිම මගේ පිටිපස්සේ තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානය මේ රටේ දඹදෙණිය මහරජතුමා රාජ්‍යත්වයේ සඳහා තෝරාගත්තු තැන. නිකන් හිතන්න මොනතරම් භූමියක්ද මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඒ වගේ වටිනා භූමියක තමයි අපි ඉන්නේ. මේ කතාවත් එක්කලා බැඳිච්ච ඉතිහාස කතා ලේඛනගතව සහ ජනප්‍රවාදව විවිධ තැන්වල අපිට මුණ ගැහෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තොරතුරු එක එක තැන්වල හුදකලා වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා කලුන්දාව සංචාරයත් එක්කලා මේ තොරතුරු එකම තැනකට එකතු කරගන්න. අප්පුවා කියන්නේ කවුද? ඔහු හිටියේ කොහෙද? ඔහු හැදුනේ කොහෙද? ඔහු රජ වුණේ කොහොමද? රජ වෙලා ඔහු කවුද? මේ කියන කාරණා පිළිබඳව අපි කලුන්දාවට වෙලා අද කතා බහ කරනවා. මේ කතා බහ පිළිබඳව හොයාගෙන යනකොට මේක කතා කරන්න ඉතින් ගැළපෙන කෙනෙක් ඉන්න එපා. මේ තොරතුරු අවුරුදු 10කට එහා පැත්තේ තොරතුරු හොයාගෙන මේවා විශ්ලේෂණය කරලා මේ ගැන යම්කිසි පරිශන මට්ටමින් හිතන කරන කෙනෙක් හොයාගන්න ඕන. ඒක ලොකුම අභියෝගයක් බවට පත් වුණා. අපිට හම්බ වෙනවා අපේ රටේ පිනට පහළ වෙච්ච බොහොම නිහඬ කලාකරුවෙක්. රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක්. විශිෂ්ට රාජ්‍ය සේවකයෙක්. ඔහු ගැන කියන්න මම පුංචි එක නවකතාවක නමක් කියන්නම්කෝ. සිරිමල් එතන. ඔබ අහලා තියෙනවද? නෑ ඔබ කියයි කියවලා නෑ බලලා තියෙනවා කියලා. ඒ පොත නෙමේ චිත්‍රපටිය. බාලසූරි මහත්තයා. ඔබ ගැන බොහෝ තොරතුරු සාමාන්‍යයෙන් අපි දන්නවා. මට කෙටියෙන් කියන්නකෝ ගුණසේකර බාලසූරිය කියන්නේ මොන වගේ මිනිස්සෙක්ද? මම කලුන්දායි ගුණසේකර බාලසූරිය. මම රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක්. බාලසූරි මහත්තයා. දැන් සාමාන්‍යයෙන් ඔය දඹදෙණියේ ඉඳලා කලුන්දාවට මහ ලොකු දුරක් නැහැ. එතකොට මේ දඹදෙණියේ හිටපු කුමාරයා තමයි අප්පුව නමින් කලුන්දාවේ හැදෙන්නේ. එතකොට දඹදෙණියේ හිටපු රජපෞලයි කලුන්දාව ගමයි අතර ඒ කාලේ මොන වගේ සම්බන්ධ තිබිලා තියෙන්නේ? නැත්තම් අප්පුවගේ සම්බන්ධය කොහොමද කලුන්දාවට ලැබෙන්නේ? කොහොමද අප්පුව කලුන්දාවට එන්නේ? අප්පුව කලුන්දාවට එන්නේ දඹදෙණි රාජධානියට රෙදි හොදපු රිදියන්දා. කලුන්දාවේ ගමගෙදරට රෙදි හේදුවා. දඹදෙණි රාජධානිය ආරම්භ කරපු තුන්වෙනි විජයබාහු රජුරුවන්ගේ අගබිසව චුල්ලභද්‍රා නමින් හැඳින්වෙන බව පොතපතේ සඳහන් වෙනවා. මේ චුල්ලභද්‍රා කුමාරියට පුත් කුමාරෙක් හම්බෙලා නොබෝ දිනකින් මේ චුල්ලභද්‍රා කුමාරිය අභාව ප්‍රාප්ත වුණා. ඊට පස්සේ තුන්වෙනි විජයබාහු රජුරුව මුස්ලිම් බිසවක් සරණ පාවා ගත්තා. මේ මුස්ලිම් බිසවටත් පුත් කුමාරෙක් හම්බුණාට පස්සේ මහත් සතුටටපත් වුණු රජුරුව බිසවගෙන් ඕනේ වරයක් ඉල්ලන්න කියලා කිව්වා. ඊට පස්සේ බිසවුන් වහන්සේ ඉල්ලුවා මගේ පුතාට රජකම දෙන්න කියලා. පාරම්පරික සම්මතයට අනුව රජුරන් වැඩිමල් පුතාට තමයි රජකම හිමි වෙන්නේ. හින්දා රජුරුව මේක ප්‍රතික්ෂේප කළා. ඒක මහා ගැටුමක් බවට පත් වුණා. ඒ නිසා පසු කාලයේදී මේ පළමු කුමාරගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙයි කියන බයෙන් මේ කුමාරයා රජමැදුරෙන් පිටමන් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අතරතුර තමයි රජගෙදරට රෙදි හොදපු රිදිනන්දා මේ කලුන්දාවේ ගමගෙදරට මේ පුත් කුමාරයාත් සමග පැමිණි. ගමගෙදර කියන්නේ කලුන්දාවේ ගමරාල කියන්නේ මේ ගම් පළාතම ඉන්න වැදගත් සම්භාවනීය පුද්ගලෙක්. වී 30 සමුනක කුඹුරු තිබුණා, ගොඩ ඉඩම් තිබුණා. ඔහුට හිටියා කළු එතන සහ සිරිමල් එතන කියන දුවලා දෙන්නේ. පුතෙක් නැති අඩුපාඩුව ඔහුට තිබුණ නිසා රිදිනන්දගෙන් මේ ගමරාල මේ පුත් කුමාරයා ඉල්ලගත්තා හදා වඩා ගැනීම සඳහා. එදන් සිට ගමගෙදර ලදරුවෙක් විදියට මේ කුමාරයා හැදුනා. ගමරාල මේ ළමයාගෙන් ඇහුවා මේ ළමයාගේ නම මොකක්ද කියලා.
තමයි කිව්වා මට නමක් නැහැ කියලා. ඊට පස්සේ ගමරාල එහෙනම් අපි අප්පුවා කියලා පුතාට නම දාමු කියලා හිටන් එදා ඉඳලා අප්පුවා කියන නම ව්‍යවහාර වුණා. අප්පුවයි සිරිමල් එතන සහ කළු එතන කියන තුන් දෙනා සහෝදරයන් වශයෙන් එතන සිට හැදී වැඩුණා. පිට මේ සියල්ල සංවිධානය කරලා වෙනසට අලුත් ආලෝකයක් ලබා දෙන්න කටයුතු කරේ ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව. විශේෂයෙන්ම නිකවරටිය ඒ වගේම කටුගම්පල යන ප්‍රාදේශීය ඉංජිනේරු මහත්තුරු අපිට විශාල දායකත්වයක් ලබා දුන්නා. අපි අද එන්න කිව්වා මේ සුන්දර වටපිටාවේ අපිත් එක්ක කතා කරන්න වාරිමාර්ග ඉංජිනේරු කටුගම්පල නාලක සමරසිංහ මහත්මයාට. මේ එතුමා. ඒ වගේම ඔබ හොඳින් හඳුනන අපේ ධම්මික බණ්ඩාරයන්ටත් අපි එන්න කිව්වා. එතුමා ප්‍රවීණ ගේය පද රචක ගීත විචාරක මොනවද කියන්න බැරි හේතුන් පිළිබඳව නේද අසං? තාම බර හඬ පෞරුෂයකට සමන්විත බොහොම ආදරණීය රසවතෙක් කියලා හඳුන්වන්නේ ඒකයි. කොයි විදියට ගත්තත් එතුමා එක්ක අපිට මේ හැන්දෑවේ බොහොම රසමුසු දේවල් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ගිනිමත් දහනේ ඇවිල්ලා වෙනස කණ්ඩායම මොකද්ද මේ කරන්නේ මේ නිකවැරටියේ මේ වැව් තාවුල්ලක වැවක උරු පදින ගමන් ගමේ රටේ තොටේ තොරතුරු කියන ගමන් ඇහැට මුණ ගැහිච්ච හැම එකක්ම රූප රාමු වලට එකතු කරගන්න ගමන් මේ වැඩේ මොකද්ද කියලා හිතන්න පුළුවන්. හැමදාම ඉතින් රෑ 10ට 12ට වෙනසේ රූපවාහිනී මැදිරියක මේ කටයුත්ත කරන එක වෙනස අපිටත් පොඩි ඒකාකාරී බවක් තිබුණා නෑ. වෙනසක් දැන් ඉතින් 400ක් විතර වෙන්න පටිගත වෙලා රට පුරා ඉල්ලා රටේ තොරේ තොරතුරු එකතු කරලා ඒ දේවලුත් එක්කලා අපිට හිතන පොඩ්ඩක් වෙනසේ රාමුව විඳගෙන ගම් වැදුනොත් හොඳයි කියලා. මහා දවාලක කොළඹ අහස යට දවල් 12ට විතර ඔබ මොහොතකට මවා ගන්නකෝ. කොහොමනම් කර්කශ බවක් දැනෙනවද? කොහොමනම් ග්‍රීස්මයක් දැනෙනවද? මම මේ වෙලාවේ ඉන්නෙත් මහා දවාලක පන්නල බුලුගහවත්ත කියන ග්‍රාමයේ. මෙතන කොළඹ අහසයට දැනෙනවට වැඩිය බොහොම සෞම්‍ය බවක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. ඒ මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක. ගස් වැල් වලින් පිරුණු බොහොම සුන්දර වටපිටාවක මම මේ ඉන්නේ. ස්වභාව සෞන්දර්යයට හානි නොකර මිනිස්සු මේ ස්වභාව සෞන්දර්යයේ තියෙන සුන්දරත්වය විඳිමින් තමන්ගේ ජීවිකාව ඉස්සරහට අරගෙන යන අය අපිට හම්බ වෙනවා. ඒ අතරිනුත් විශේෂයි ස්වභාව සෞන්දර්යයේ ඇතැම් තැන්වල තියෙන සුන්දරත්වයන් මිනිසා විසින්ම මතු කරගන්නවා. ගොඩක් වෙලාට අපි ගොඩක් අය කැටයන් දැකලා තියෙනවානේ. මේ ඉන්නෙත් එහෙම කැටයන් දාන කෙනෙක්. මිනිස්සුන්ගේ හරි කැටයන්. එහෙම කියනවා අපිනේ. කුමාර ලියනකේ ඔයා කැටයන් දාන්න පටන් ගන්නේ කොයි කාලේ ඉඳලාද? ඉස්සෙල්ලා මං කුලේපිට කර්ම විද්‍යාලයේ මාස 6ක් කැටයන් කෝස් එකක් කරා. බඩුවැඩ කෝස් එක. ඒක ටික කාලයක් ඉද්දී ඇප්ලිකේෂන් එකක් කෙනා කුරුණෑගල සාර්ගම කාලික විද්‍යාලයෙන්
මෙහෙම කෝස් එකක් තියෙනවා එන්න කියලා. ඒ කියන්නේ යන්නේ කැටයම් කෝස් එකට. යද්දී ඒ කියන්නේ කැටයම් කෝස් එක අනිවා කරන්න නම් වඩුවේට අවුරුද්ද කෝස් එක කරන්න ඕනේ. එන්නේ level 4 කෝස් එකට ඒක අවුරුද්දක් කරලා තමයි කරන්න ඕන. ඒක වඩුවේ කෝස් එක කෙරුවා. කරලා තමයි කැටයම් කෝස් එක පුරුදුනේ. ඒ කියන්නේ ඒක මාස 6 කෝස් එක. ඒකෙන් තමයි මුල් හුරුව ඉතින්. ඉස්කෝලේ ගියාද මොනවාද ඉගෙන කොච්චර දුරට ඉගෙන ගත්තා? මම 11 වෙනිකන් ගියා සමහරවිට දක්වා ගියා. ඒකෙන් තමයි ඊට තමයි කෝස් එකක් කරන්න හිතුනේ. ඒකෙන් තමයි පුරුදුනේ. දැන් අද වෙනකොට අවුරුදු කීයද? පටන් අරන් අවුරුදු 5ක් විතර එනවා. දැන් සාමාන්‍යයෙන් අපි කැටයම් කියලා අඳුරගන්න දේවල් තියෙනවා. දොර උළුවව්වක කැටයමක්, එහෙම නැත්නම් මල් ලෑල්ලක්. ඒ වගේ කැටයම්නේ අපි එකපාරට කැටයම් කියපු ගම. එහෙම නැත්නම් ඇම්බැක්කේ කැටයම්. දැන් ඔයාගේ කැටයම් අනිත් කැටයම් වලින් වෙනස්නේ. ඇයි ඔයාලට හිතෙන්නේ ඒ වගේ කැටයම් වලට අවධානය දෙන්න? මම ගොඩක්ම කියන්නේ සත්ත්ව රූප කියන්නේ මූර්ති වගේ තමයි. සත්ත්ව රූපේ නැත්තම් ඔය අහක දාන මුල් වලින් ඒ වගේ තමයි ගොඩක්ම ගන්න අහක දාන ඒවා කියන්නේ කවුරුහරි පාවිච්චි කරන්න බැරුව අහක දාන මුල් ඒ වගේ තමයි ගොඩක්ම නිර්මාණය කරන්න පටන් ගන්න. ඒවට මම ගොඩක් ආසයි කියන්නේ පරිසරයට ආසයිනේ. පරිසරයේ සත්ත්ව රූප ඒවා තමයි. පළවෙනි කැටයම කරපු කාලේ මතකද? 2016 විතර තමයි පටන් ගත්තේ මම. කැටයම් රූප පටන් ගත්තේ. මොකක්ද ඒ කැටයම? ඒ කියන්නේ මවුසේන හස වගේ එකක් කියන්නේ ලෑල්ල කතා මවුසේන හස කියන තා පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ඇත් රූප තුම්පත් රැන්න ඉන්න පොඩි පොඩි කොටවල එහෙම තමයි. කාර්මික විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ හිතුවද තමන්ගෙම කියලා කැටයම් කරන තැන පටන් ගන්නවා කියලා? අපිට ෂිෆ්ට් එකක් තිබ්බේ වැඩ කරන තැන. එහෙම ඉතින් දැන් ඒක නිමවන දවස් තියෙනවානේ. වැඩ කරද්දි ගෙදරම වැඩ කෙරුවා. කියන්නේ පොඩි පොඩි ඒවා හදන්න ගත්තා. විකුණන්නේ මේ හදන්න ගත්තා. කියන්නේ පොඩියට පටන් ගත්තා. ඒ හිතුවේ නැහැ ඉතින් මේ වගේ තත්ත්වයක කියලා ඉතින්. අපි අහලා තියෙනවනේ පොඩි කලා කුසලතාවයක් නිර්මාණශීලී හැකියාවක් එහෙම තියෙන්න ඕනි කියලා. පොඩි කාලේ ඉඳන් ඔයා එහෙම නිර්මාණශීලී දේවල් කරපු කෙනෙක්ද? චිත්‍ර ඇඳීම හැකියාව තිබ්බා. ඒ කියන්නේ හිතුවේ නෑ ඉතින් මේ වගේ නිකන් කලාත්මක මූර්තිය වගේ ඒවා මට එහෙම කරන්න පුළුවන් කියලා. කරන්නේ නැද්දි හිතනවා මේ සතා මෙතෙන්ට එන්න ඕන. එහෙම හිතනවා. ඒතකොට තමයි පටන් මේ යන්නේ හැටි. හරි දැන් අපි කතා කරමු ආගේ කැටයම් වල අපි දැක්ක ලොකු දවන්ත මුල් වලට නිර්මාණාත්මක හැඩතල දීලා තියෙනවා. ඒ හරහා සමහර වෙලාවට අපි හිතන්නේ නැති නිර්මාණ කරලා තියෙනවා. කොහොමද මේ මුලේ ස්වභාවයත් එක්ක නිර්මාණය මොකද්ද කියලා තීරණය කරන්නේ? ඒ කියන්නේ ඉස්සලාම අය බලනවා කියන්නේ සමහර ගස්වල මට්ටම් කැපෙනවා. පිලක්ක වරක හොඳ හරිය ගණ්ඩත් ඒක වියකුර හැටියට කැපෙනවා. ඒකට ගන්න බෑ. මට්ටම් කැපුණොත් විතර මට ගන්න පුළුවන්. එහෙම ගහලා දැන් කට්ටිය කියනවා එහෙම තියනවා නම් මල්ලි එන්න අරයන්න කියලා. ඒ කියන්නේ වතු සුද්ධ කරලා තියෙන බැකෝවලි. ඒගොල්ලෝ කියනවා. ඒක මම අරන් ඇවිල්ලා ටිකන් හොඳට හොදනවා. පස්ක තියන්න එපා. පස් ටික යවලා ඒකේ පොත්තේ යවලා මෙයා කරනවා. ටික දවස් දෙවර්ෂ ගාලා තියෙනවා. ඊට ඒක හිතෙනවා කියන්නේ මේ සතා ඉස්සලා පටන් ගන්න අලියෙක් ඒ කියන්නේ ඇතෙක් වගේ තමයි පටන් ගන්නෙ. එහෙම පටන් අරන් අර සතා කපාන යද්දි හිතනවා මේක මෙතෙන් ඉන්නවනේ එහෙම කියලා හිතනවා. ඒතර තමයි හිතන්නේ නිකන් මේ දැන් ඉස්සලාම හිතන්න බෑ මේක මේ මෙහෙම කපනවා කියලා හිතන්න බෑ. අර කපාන යද්දි හිතන විදිහට තමයි නිර්මාණය හැදෙන්නේ. දැන් මොන වගේ ගස්ද ඔයාට ගන්න කියලා මං අහුවොත්? තේක ගස් ගන්නවා, මුල් ගන්නවා, කොස් ගන්නවා, මහගොඩ මුල් ඒ වගේ තමයි ගන්නෙ ගොඩක් දුරට. දැන් මට තියෙන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ගොඩක් කර්මාන්ත කරන අය අමුද්‍රව්‍ය නැති වුනහම කර්මාන්තය නවත්තලා දානවා. එහෙම නැත්නම් කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. දැන් ඔයා කරන රස්සාවෙත් ඒ මුල හම්බුනේ නැත්තම් ඔයා මේ සජීවීව හොඳට තියෙන ගහක් කපලා හරි මුලක් අරගෙන ඇවිල්ලා මේ වගේ වැඩක් කරන්න පෙළඹෙයිද? නෑ. ඒ කියන්නේ නෑ. හා. ඒ කියන්නේ ගොඩක් දුරට දැන් කවුරු හරි වැඩකට අරන් කොහේ අහක දාන මුලක්නේ එක්ක පුච්චලා දානවා. නැත්තම් පළල දරට ගන්නවා. ඒ වගේ මුලක් මං ගෙනල්ලා මේ වගේ නිර්මාණයක් කරනවා ඉතින්. අහක දාන මුලක්නේ. ඒ කියන්නේ අහලා පහලා අය දැනුවත් හින්දා ඔයාලට කතා කරලා එහෙම දෙන්න. ඔව් කියනවා. වැඩ කරන කට්ටිය ඉන්නවා. මේ වතු මෙයා කරන කට්ටිය ඉන්නවා අයියලා. ඒගොල්ලෝ කියනවා මල්ලි මෙහෙම මුලක් තියෙනවා අර යන්න කියලා. අර ගිහින් කියනවා. ඒගොල්ලෝ මට ගෙනත් දෙන අවස්ථා තියෙනවා ඉතින්. ඒනි සල්ලි වලට? නෑ නිකන් ගෙනත් දෙන්නේ ඒගොල්ලෝ. නිකන් ගෙනත් දෙලා යනවා ඉතින්. මං කරන දේ අර නිර්මාණය හදන එක විතරයි ඉතින්. අනතුරු එහෙම වෙලා නැද්ද ඔය? වෙලා තියෙනවා. 2016 ජනවාරි 4 ඒ කියන්නේ අර තුම්පත් කොස්කෝට් එකෙන් තුම්පත් රැණක් කැපුවා. කවදාද කැපුවේ ගයින්ඩර් මැෂින් මේ කියන්නේ. ඒක හයිතර හයියයි. පරණ මැෂින් කියන්නේ පරණ ගහ දිරලා ගිහිලා අරටු විතරයි එකෙන්. එලියක් මොකුත් නැහැ. කපාදී ගයින්ඩර් අල්ලන ඉදී ගයින්ඩර් පැන්න මෙයා තින්. වයිදී මෙතනින් කපාන ගියා. අන්තිමට ඉතින් කොළඹ ඉස්පිතාලේ නැවතුනේ. මෙහුන් 17කුත් දාලා තාම පාර තියෙනවා. තාම තියෙනයි. අන්තිම ප්‍රශ්නේ මොනවද බලාපොරොත්තු? මේ කලාව දිනු කර තමයි ගොඩක්. ඒ කියන්නේ මේක ඉස්සරහට කියන්නේ මගේම බ්‍රෑන්ඩ් එකක් ලියන එකේ ලිය කැටයම් කියලා වගේ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ලියනගේ ලී කැටයම්. එහෙම බ්‍රෑන්ඩ් එකක් අපි අතරට සමාජයට එන දවස
වෙනකම් බලාගෙන අපි ඔවුන්ට සුබ පතනවා. ගංගොඩ වටා මෝරණ වන ලැහැබ මැන අහුමුළු නෑර සිය අනසක පතුරුවන බලවත් අයිය නායක දෙන ගොදුරුගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන මේක අයියනායක දෙයි හාමුදුරන්ගේ අඩවිය. ඒ නිසා කටවරද්ද ගන්න බෑ. උන්වහන්සේගෙනුත් අවසර අරගෙන වෙනසේ අපේ අර කොල්ල කුරුට්ටු වතන සංගීත සාහිත්‍ය කරනවානේ. ඒකට පොඩ්ඩක් ගොඩ වෙලා ඉමු. නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන් නැති මල්පෙතිවලට හිත යන නැති කතා නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන් නැති මල්පෙති වලට හිත යන නැති නිල් අහස පායන සඳරති සරදම් කළා හොඳ තම ඇති මගේ ආදරෙනින් හින්දති ඔබ තාම හඳුනාගෙන නැති කතා නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන් නැති මල්පෙතිවලට හිත යන නැති දුන්න සලුවිල ලාඇති පය පිළිගන්න මල් පෙති ඇති මහසාගරයටත් දුක ඇති වැළපෙන්නේ කයි හැකි හැකි කතා නොකරන මල් පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන් නැති මල්පෙතිවලට හිත යන නැති කතා නොකරන මල්පෙති වගේ මට ඔය තොල්පෙති මගේ ආදරේ හඳුනන් නැති මල්පෙතිවලට හිත යන නැති වාරිකාර්මාන්ත ඉතිහාසය අවුරුදු 10 ගාණක් එහා පැත්තට යනවා.
විජේ රජුරෝ අපේ රටට ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවානේ අනුරාධපුරයේ රාජධානී බවට පත් කරගත්තා කියලා. මොකක්ද ඉතින් මල්වතුය කලාවය මුල් කරගෙන ජනාවාස බිහි වෙලා ක්‍රමානුකූලව වැව්වමුණු කියන තාක්ෂණයට යන්න පටන් ගත්තා. ඒකට හේතු වුණේ ඉතින් රජරට පැත්තේ වැස්ස කොහොමදත් අද කාලේ වගේම තමයි. එදත් ඉතින් අඩුව තියෙන්න ඇති නෝ. මෙහෙම කරලා ලංකාවේ හදන පළවෙනි වැව බසවක්කුළම වැව. අනුරාධපුරයේ පැත්තේ ගියාම ඔය රුවන්වැලි සෑයට මෙහා පැත්තෙන් හරි අපූර්වට තියෙන්නේ. ඔය කොයි කවුරුත් නාගන්නේ බසවක්කුළමෙන් නෙවෙයි. මොකද අනිත් වැවුල නාන එක තහනම් කරලා තියෙන්නේ. මිනිස්සු ගියොත් ඉතින් ඒ තැන කරලා එන්නේ විනාශයක්නේ. ඒ වැවුවල ජලය පානීය අවශ්‍යතාවලට ගන්න නිසා ඒක නතර කරලා තියෙන්නේ. හැබැයි ඉතින් බසවක්කුළමෙන් නොනාපු කෙනෙක් අනුරාධපුරයේ ගියා නම් නැතුව ඇති. ඕන කෙනෙක් බසවක්කුළමෙන් නා කියාගෙන තමයි එන්නේ. මේ බසවක්කුළම නෙමෙයි. මේක නිකවැරටියේ මාගල්ල. වැව්වල ඉතිහාසය පටන් ගන්නෙ බසවක්කුළමෙන්. එනාල්ක මහත්මයා මොකද්ද මේ වැව? මේක නමින් මේ මාගල්ල වැව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ නිකවැරටි ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ වැවට ජලය එන ජල සැපයුමක් තියෙනවා. දැදුරුව හරස් කරලා රිදී බැඳියල්ල කියන ස්ථානයෙන් සතුම් ගණනාවක් දිග ඔයක් ඇලක් දිගේ තමයි මේකට ජලය ලැබෙන්නේ. ධම්මික මහත්මයා මේ ගීතය අද අපේ ගීතාවලියේ නැහැ. හැබැයි වැවක ඉන්න නිසා අපි මට මතක් වෙනවා මේ පිරුණු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා හැදුණු සිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා. ඇත්තටම වැවත් එක්ක බැඳුණු ගීත සාහිත්‍යයක් අප ගීතාවලිය පෝෂණය කරා. ඔව් මෙහෙමනේ. වැව අතරින්න බෑ. බෑනේ. වැව කියන්නේ අපේ ලංකාව පෝෂණය කරපු ලංකාව හදපු අපි දන්නේ නැහැ මේ පළවෙනි පරාක්‍රම බව ඇත්තටම මෙහෙම එකක් කීවද කියලා. නමුත් අපි ඒක ජාතික වාක්‍යයක් හැටියට හදනවා. අහසින් වැටෙන එක දියබුදුවක්වත් අපතේ නවර. පරාක්‍රම බව කියන කෙනෙක් අහගෙන හිටපු කෙනෙකුත් නැහැ. නමුත් ඒක නරකද? කොච්චර වටිනවද? මේක අන්තිමට මේක ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයට පත් කරන්නේ ප්‍රායෝගික වූ වාරි මාර්ග ඉංජිනේරුවරු. එකෙන් තමයි අපි වැව් බලන්න අපිට ඕන තරම් යන්න තිබුණේ වැව් බලන්න. වැව් කොහෙද නැත්තේ? අපි වැව් බලන්න ආවේ. වැවක් හදන මිනිස්සු ඉන්න තැනකට. ආයිවාන් ඉතින් ඔරුවකට නැගකට පස්සේ මේකේ හෙල්ලෙන්නේ නැතුව ඉන්න බෑ. මොකද මේ වාහනයක් වගේ මේක බ්‍රේක් ගහලා නවත්තන්න බෑ. මේක නවත්තන්න බෑනේ. මේක ඉතින් මේ හබල තමයි ඉතින් ඕන දෙයකට තියෙන්නේ. වෙන ඉතින් මේ වැව මැද්දේ හබලේ හවුහරණ ඇරෙන්න වෙන හවුහරණක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඉන්නේ සත්කෝරලේ කියන පැත්තේ. නිකවැරටිය සත්කෝරලට අයිති වෙන පැත්තක් නෙවෙයි. සත්කෝරලේට ඉතින් බත්කෝරලේ කියලාත් කියනවා. බත්කෝරලේ කියලා කියන්නේ රටේ මිනිස්සුන්ට බත බුලත සපයන බතින් බුලතින් සොයම් පෝෂිත වෙච්ච මහා හරි අභිමානයක් තියෙන පැත්තක් නෙවෙයි. ඉතින් සත්කෝරලේ අභිමානයත් එක්කලා මේ පැත්තේ තියෙන සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය වැව් අමුණු වල තියෙන සිරියාව ගම්පියසේ තියෙන ගැමි බව ගොඩේකම අපේකම මේ හැම දෙයක්ම වෙනසේ රූපරාමු අතරේ අපූර්වට සටහන් වුණා. වාරිමාර්ග ගැන කතා කරනකොට වැවත් එක්ක සම්පත් වගේම ධම්මික බණ්ඩාරයන් කතා කළා වගේම Facebook එකේ කොල්ලෝ ටිකක් ලියලා තියෙනවා කලාවැව හිඳෙනවා ආයමත් පිරෙනවා මේක ඇවිල්ලා වාරිමාර්ගයේ තේමා ගීතය කියලා. මගේ හිත බිඳෙනවා ආයමත් හැදෙනවා. දැන් බාල කාලේ ওই විදිහට ගෙවෙනකොට අප්පුවගේ සිරිමල් එතනගේ ගැතර යම්කිසි ආදරයක් යෝජනාවක් හිතවත්කමක් බැඳීමක් ඇති වෙනවා. ඒක කෙලවර වෙන්නේ ඒ කතාව ගොඩක් දුර දිග ගිහිල්ලා අපි දන්න විදිහට. කොහොම නමුත් ඔය අප්පුවගේ ජීවිත කතාවත් එක්කලා බැඳිච්ච ඓතිහාසික තැන් සහ සිද්ධාස්ථාන
මේ කළුන්දාව ගමේ තාම තියෙනවද? ඒ තියෙනවා නම් මොනවද? අප්පුවා කියන්නේ පසු කාලයේදී දෙවන පරාක්‍රම බාහු නමින් මහා පණිවරයෙක් වශයෙන් රජ වුණු රජුරුව. ඒ රජතුමාට රාජ්‍යත්වයේ හිමි වුණු ඊටාම වැදගත් ස්ථානයේ තමයි අපි මේ ඉන්නේ. මෙතෙන්ට කියන්නේ නම්බමර කෙත. නම්බමර කියන එක රාජවංශාවලියේ ඊටාම විශිෂ්ට ලෙස සඳහන් වෙල නම්බු නාමයක්. දෙවන පරාක්‍රම බාහු රජුරවණ්ඩත් නම්බමර කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රම බාහු කියන විරුදාවලියෙන් තමයි හැඳින්වෙන්නේ. මේ නම්බමර කියන නම දෙවන පරාක්‍රම බාහු රජුෝ රජ වෙලත් අවතක් කරේ නැහැ. මේ නම්බමර කියන කුඹුරුයායේ පිහිටි මෙන්න මෙතන තියෙන මේ ගල ඊටාම වැදගත් ස්ථානයක්. මොකද පුවා මේ නම්බමර කෙත හාණ්ඩ අවශ්‍ය වුණා. ඉස්සෙල්ලා ගම ගෙදර හරක් බරාගත්තු කොල්ලා කියලා හැඳින්වුවේ. නමුත් හරක් ටික රණාවත්තේ පුජ්‍යලයකට අඳේට දුන්නා මේ දරුවට ගමේ පන්සලේ අධ්‍යාපනය ලබා දීම සඳහා. හරක් ඒ නිසා මේ කුඹුරක් හාණ්ඩ හරක් බාණක් ඉල්ල ගන්න අප්පුවා රණාවත්තට ගියා. රණාවත්තේ ඒ පුජ්‍යලයා ඔහු කේවල් කෙරුවා කීප දවසක්ම හෙට දෙන්නම් හෙට දෙන්නම් හෙට දෙන්නම් කියලා හරක් දුන්නේම නැහැ. ඒක නිසා ඔහු මේ නම්බමර කෙතට ඇවිදින් නගුලක් සහ වේගහක් අරගෙන උදේ පාන්දර ඇවිදින් ඔහු අදිෂ්ඨාන කළා මට රජකම ලැබීමට වාසනාවක් තියෙනවා නම් මේ වියගහ කුඹුර හිටෝලා මේ වියගහට කොහේ හරි ඉඳලා කුළුවරක් දෙන්නෙක් හරි ඇවිදින් කර තියන්න ඕනේ කියලා. එතකොට මෙතන අපි ඉස්පත්තේ තියෙන්නේ මේ කඳු දෙකක් තියෙනවා වේරගල් කන්දයි තියමුල් කන්දයි කියලා. ඒ කඳු දෙකේ ඉඳලා කුළුහරක් පාණක් දුවගෙන ඇවිදින් මේ වියගහට කර තිබ්බා කියලා ජනප්‍රවාදේ ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ මේ හරක් දෙන්න විය බැඳගෙන අප්පුවා මේ කුඹුර හැෑවා. දවල් වෙනකොට සිරිමල් එතන මේ කුඹුරට ඇඹුල ගෙනාවා. අප්පුවා මේ ඇලෙන් මඩ හොවදාගෙන මේ තියෙන ගල් තලාව මතට ගිහින් ඇඹුල කාලා සිරිමල් එතනගේ ඔඩොක්කුවේ ටික වේලාවක් වෙහෙස නිමා ගන්න නිදාගත්තා. නිදාගෙන ඉඳලා සුළු මොහොතකින් අප්පුව නැගිටලා කිව්වා මං හීනයක් දැක්කා කියලා. මොකක්ද හීනේ කියලා අහපුවම මගේ කකුලේ පය මාපට ඇඟිල්ලේ පණුවන් ගාලා ඉන්නවා මම හීනෙන් දැක්කා කියලා අප්පුවා කිව්වා. සිරිමල් එතන කිව්වා එහෙනම් ඒක බොහොම සුබ සීනයක් කියලා hina වුණා. ඊට පස්සේ නැවත වටක් සිරිමල් එතනගේ ඔඩොක්කුවේ අප්පුවා හිත තබාගෙන ඉන්නකොට නැවත වටක් කෙටි නිද්දකට පිවිසුණා. ඊට පස්සේ නැවතත් ඔහු අවදි වෙලා ඔහු කිව්වා මම තවත් හීනයක් දැක්කා කියලා. මොකක්ද ඒ හීනේ කියලා කියපුවම වියගහේ බමරයක් බැඳලා තියෙනවා හීනෙන් දැක්කා කියලා කිව්වා. එහෙනම් අපේ අයියන්ට රජකම හම්බෙයි කියලා සිරිමල් එතන උපාසෙට hina වුණා. ඒ වගේම කළුන්දා පටුනේ තියෙනවා සිරිමල් එතන කියපු කයි පද දෙකක්. එක කයි පදයක් තමයි උඹට මේ මට මොන රජ තනතුරද ලැබෙන්නේ කියලා. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ රජකම පිළිබඳව. ගම ගෙදර ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ වෙලාවේ ටික වෙලාවක් ඉන්නකොට දඹදෙනි හිටපු තුන්වෙනි විජේබාහු රජුරන්නේ අභාවයෙන් පස්සේ රාජ්‍යත්වයට උරුමකම් කියන කුමරා හොයාගෙන රජ පෙරහරින් චතුරාංගනී සේනාව සමග මංගල හත්ති රාජ්‍යය පෙරටු කොටගෙන රජ පෙරහැර මේ ස්ථානයට ආවා. මේ ස්ථානයට ඇවිදින් මේ තියන්නේ ඇතා දල දුන්නු ගල. එදා ඉඳම අදත් මේ ඇතා දල දුන්නු ගල කියන නම තමයි මේ ගලට භාවිතා වෙන්නේ. මේ ගල ළඟ ඇතා තන ගැහුවා. ඊට පස්සේ එක්තරා රාජපුරුෂෙක් ඇවිදින් අප්පුවාට කිව්වා ඔබතුමාට මේ අපි ආවේ මොකද කියන කාරණේ පැහැදිලි නැතුව ඇති කියලා ආපු කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ මේ මංගල හත්ති රාජයා පිට නැගලා සිරිමල් එතනත් මේ ඇතා පිට නංවගෙන ගිහින් ඔහු දඹදෙණි රාජ්‍යත්වේ බාරගත්තා. අන්න ඒ විදිහට රටට ඕන කරපු මහා නරපතියෙක්ගේ සෙන්පතියෙක්ගේ මහා රජවරයෙක්ගේ රාජාභිෂේකයට ගමන් ආරම්භ කිරීම සිද්ධ වුණේ මේ ඉන්න කුඹුරු යායේ ඉඳලා. දඹදෙණියට විතරක් නෙමෙයි මුළු රටටම මහා රජවරයෙක් බිහි වුණා. ඒ තමයි කළුන්දාවේ අප්පුවා. නිකන් හිතන්න
එදා මේ පරිසරය අද මේ හුලගත් එක්කලා තියෙන නිස්කලංක බවට වැඩිය මොන තරම් කාර්යබහුල බවක් තියෙන්නේ නැද්ද? මහා චතුරංගනී සේනාවත් එක්කලා මේ මුළු වෙල්යාය පීරනකොට රාජකුමාරයා හොයාගෙන මොන තරම් හැඟීමක් තියෙන්නේ නැද්ද? හිතා ගන්නවත් අමාරුයිනේ. අපි ඉන්නේ වගේ තැනක. වැව්බැඳි රාජ්‍ය කිව්වම ඉතින් අපි දන්නේ රජරට පැත්තනේ. අනුරාධපුරයේ පොළොන්නරුව. හැබැයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ සත්කෝරළේ වැව්වමුණු දහස් ගාණක් තියෙනවා. මේ පැතිවල තියෙන වැව්වමුණු අර අනුරාධපුරයේ පොළොන්නරුවේ වගේ තියෙන මහා පරිමාණයේ විශාල වැව්වමුණු නෙවෙයි. පුංචි පුංචි වැව්වමුණු ඕනෑ තරම් තියෙනවා. ඔය වැව්වමුණු එකට එකතු වෙලා මහ වැවකට වතුර ගේන ක්‍රමයට කියනවා නමක් එල්ලංගාව කියලා. එල්ලංගාව කියලා කියන්නේ වතුර එකතු කරලා එක තැනකට කියනවා. අන්න ඒ විදිහට වතුර එකතු කරලා චූටි වැවෙන් මහ වැවට ඇවිල්ලා මාගල්ලට වතුර එනවා. සමහර විට ඉතින් මාගල්ල කියලා නම හැදෙන්නත් ඇත්තේ අර එල්ලංගා ගොඩකින් වතුර ඇවිල්ලා මාගල්ල පුරෝණ හින්දා වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ මාගල්ල. ගීපද රචනාවට ස්වර්ණෝපමේ සේවාවක් කරපු සුනිල් සරත් පෙරේරා ලියනවා පෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහු බඳින කිරලා හඬා වැටේ. නොකියූ රහස හද උතුරා වාන්දමයි මතකයේ සුවඳ තවමත්මා සිතට දැනේ. සුනිල් සරත් පෙරේරා මහත්තයා තමයි මේක ලියලා තියෙන්නේ. එතුමන් හරි ස්වභාව ධර්මයට හරි ආදරයට කෙනෙක්. මම හිතන්නේ 1000 මට හරියටම කියන්න බෑ 80 ගණන් වල. ඔව්. 80 ගණන් වල ශ්‍රාවක ලේඛක ප්‍රකාශක හමුව කියලා එකක් පවත්වනවා රජරට සේවය. දැන් මේකට ගොඩාක් කට්ටිය ගෙන්නවා. පස්සේ මේ මහාචාර්ය සුදර්ශ ගම්ලත් මහත්තයා හිටන් ආවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ආදර්ශයක් හැටියට අමරදේව මහත්තයාත් එතෙන් දෙනවා. ඇවිල්ලා කියනවා පුරුවන් නම් මේ ප්‍රවීණයන්ට කියන්නේ දැන් සින්දුවක් හදලා දැන් ගයන්. ඒ ගයන්න කියන තැනදී ඒක බාර දෙන්නේ අභියෝගයේ සුනිල් පෙරේරා මහත්තයාට. මම දැන් එතුමත් එක්ක ඔයිට කලින් කතා කරනවා අදත් කතා කරා. කතා කරන කිව්වා අනුරාධපුරේ පැත්තෙනකොට මම ලස්සන කඳු වැටි දෙකක් දැක්කා. මට මේ අභියෝගය ආපුහම මට එකපාරටම මතක් වුණේ මේ දේ. ඊට පස්සේ මම කල්පනා කරා එක්වීම වෙන්වීම කොහොමද මේ කඳු දෙකත් එක්ක විසඳගන්නේ. ඔබ මා සමග එයා ඉස්සරහලියේ වැලිබත් උයන දවස කියලා. ඊට පස්සේ ආයෙ ගත්තා. ඔබ මා සමග අතිනත ගන්නා දවස. අතිනත ගන්නා දවසකම ඕන කෙනෙකුට හිතනවා මේක මංගල්‍යම්ම කියලා. මංගල්‍යයක්ම වෙන්න බෑනේ. එතකොට කවුද මේකට සාක්ෂි දරන්නේ? මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිටද. කන්දක් බලන්නේ කොහොමද? ගොඩක් සාහිත්‍යයේ අජීවී වස්තුන්ට සජීවී බව දෙන කන්ද බලනවා. ඔබ මා අතර වෙන නුවරක ගිය සොයා දාලා ගිල නැද්ද? කී දෙනෙක් දාලා ගිල තැනද? අර එතකොට කවුද අපි දිහා බලන්නේ? මේ මහ කන්ද බැලුවා හොරහින් මල්ස. හොරෙන් බස්ස කියන සංස්කෘත වචන දන්න කටාක්ෂ නිරීක්ෂණය. අහම් බලනවා. කෙතක කමතක අඬහැරයයි පැලක හේනක සීපදයයි ගමක කොරටුවක එළවලු රහයි කොච්චර අපූරුද. මේක ඉතින් මේ සත්කෝරළේටම උරුම වෙච්ච දෙයක්. හැබැයි ඉතින් දැන් නම් අර ඉස්සර වගේ කෙතේ කමතේ අඬහැරයක් පැලේ හේනේ සීපදයක් ඇහෙනවා බොහොම අඩුයි.
දුක සාංකාව නිවා ගන්න මිනිස්සු එදිනදා ජීවිතයේ තියෙන කාර්යබහුලත්වය අඩු කරගන්න ඔය කවිසීපද ගැමි කතා ප්‍රවෘත්ති එතකොට ඔය තියෙන බලිතොවිල් සාන්ති කර්ම වෙන්න පුළුවන්. ඒ වගේම එක එක සංස්කෘතික මංගල්‍ය වෙන්න පුළුවන්. ඒවා මේ සත්කෝරලේ තාම තියෙනවා. ආයිබෝන්ඩ කියන්නේ දැන් සාමාන්‍යයෙන් යලමහ කන්න දෙක පැහුනට පස්සේ මේ සත්කෝරලේ හැම වැවකම හැම ගමකම ඒ ප්‍රදේශයට මුල් වෙච්ච දෙවිවරයෙක් ඉන්නවා. අයියනායක වෙන්න පුළුවන්, වීරමුණ්ඩ මල්ල බණ්ඩාර වෙන්න පුළුවන්, ගම්බාර දේවතා බණ්ඩාර වෙන්න පුළුවන්, ඇල්ලේ බ්‍රාහ්මණ බණ්ඩාර වෙන්න පුළුවන් ඒ වගේ කිතගම හිටි බණ්ඩාර වෙන්න පුළුවන්. විවිධ දෙවිවරු මේ පැත්තට අධිග්‍රූහිතව වැඩ වාසය කරනවා. ඕන මොහොතක උන්වහන්සේලා වෙනුවෙන් යලමහ දෙකන්නට කිරියුතුරු මංගල්‍ය පවත්වලා දෙවිවරු සතුටු කරන එකත් මේ පැත්තේ ගොවියන්ගේ මහා ඉහළ උත්සවයක්. දැන් මේ වැඩසටහන රූගත කිරීමේදී අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ අසංක ශ්‍රී ලංකා වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මොකද වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනූපමය සේවාව තමයි මේ සන්ධ්‍යාව මනරම් කරන්නට වෙනස හරහා ඔබට මේ සන්ධ්‍යාවේ දැන් කතා කරන්නට පරිසරය හදලා දුන්නේ. සීත සුලංගනි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් බැලූ මං බෝමක වේ සම්කර ගන්නම් හන්තාන දෙසින් මුතු සීත සුලංගනි ඔබ තාම හොඳින් හඳුනනවා නම් පාන ඔබේ සුරතින් බැලූ මං බෝමක වේ සම්කර ගන්නම් සංසාර පුරුද්දට දෝ මන්දා ගංගාව ශෝකයෙන් වැළපෙනවා සංසාර පුරුද්දට දෝ මන්දා ගංගාව ශෝකයෙන් වැළපෙනවා මං තාම මහා වැලිගන් පියුරේ වැලි පාර දිගේ හවසට යනවා හන්තාන දෙසින් මුතු සීත සුලංගනි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් බැලූ මං බෝමක වේ සම්කර ගන්නම් තනිවී අදමා මිරවරවුනේ ගලදා පෙරහැර සිරි නරඹනවා තනිවී අදමා මිරවරවුනේ ගලදා පෙරහැර සිරි නරඹනවා මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනවා හන්තාන දෙසින් මුතු සීත සුලංගනි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් බැලූ හම්බුමක වේ සම්කර
හන්තාන දෙසින් මුදු සීත සුලන්දන ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍රවේශම් කරගන්න සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හැරුව නුග ගසක බෙනේ මලකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතත් එහි බලයක් තිබෙනු දැනේ විමලරත්න කුමාරගම කියන අපේ රටේ බිහිවෙච්ච හරි අපූරු කවියා අයනායක කවිපන්තිනවා ඔය කවිය ලියලා තියෙන්නේ හැම වැවක් ගානෙම හැම වැව් කොටුවක් ගානෙම සංහිඳක් තියෙන එක හරි අපූරු නෑ මේක මේ සත්කෝරලට අනන්‍ය වෙච්ච දෙයක් අනිත් තැන්වල මේක නෑ නුග ගහක් පාමුල බෝ ගහක් පාමුල මහ කුබුකක් පාවුල සංහිඳ ළඟ බාරයක් වෙන්න කොළ අත්තක් එල්ලන්න වන අත්තක් එල්ලන්න බාරහාර වෙන්න මේ දේවල් කරන්න මේ සත්කෝරලේ මිනිස්සුන්ගේ තියෙන මහා පුදුමාකාර පාරම්පරික සිරිත් විරිත් ඒ සිරිත් විරිත් එක්කලා වැවත් එක්ක බැඳුණු කතා බහ මිනිස්සුන්ගේ වැවට තියෙන ආදරේ කරුණාව හරි පුදුමාකාරයි ඇත්තටම ගමේ මිනිස්සු වැවට අම්මට වගේ ආදරේ දැන් මේ ආකාරයට අසංග ලියවුණු ගීත සාහිත්‍යයක් අපේ අතීතයේ ගීතාවලිය පෝෂණය කරා. කොපමණ පෝෂණය කරාද? වත්මනේ ගයන ගීත ඒ ගීත ගයන්නට එන සියලු දෙනා ගයන්නේ අසංග මේ ගීතනේ. ඒ කියන්නේ මේ ගීත සදාකාලිකයි. කාලීනයි. හැමෝගෙම හදවත්වලට ඒ වගේම හැමෝගෙම සිතුවිලි වලට හැමෝගෙම අත්දැකීම් වලට කතා කරන්න පුළුවන් ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. ඒ ගීත සාහිත්‍ය සම්බන්ධ සමහර විට එහෙම අද දවස වෙනකන් ඉතුරු වෙලා තියෙන හේතුව මේ වගේ ගීපද රචකින් Tamanගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩනගපු මහා නිර්මාණ හින්දා වෙන්න පුළුවන්. දැන් අද මෙතන බටහිර පන්නේට වයන සංගීත භාණ්ඩ නැහැ. කො ඩ්‍රම් සෙට් එක. ඒක නෑ. හැබැයි විදුලි යෝගනේ තියෙනවා. විදුලි යෝගනේ හැමදේටම අවශ්‍ය වෙන නිසා මෙතන තියෙන්නේ වයලීනේ, සිතාරය, මේ තබ්ලාව, බොක්ස් ගිටාරය, මේ ඔක්ටෝපෑඩ් එක මේ වගේ මේ සන්ධ්‍යාවට හරියන අපේ කනේ කර්ණ රසායනය වැඩි කරන සංගීතයක් කරහා අපි මේ පැය දෙක ඔබ ආමන්ත්‍රණය කරනවා. දැන් ධම්මික බණ්ඩාර මහත්මයා මට හිතෙනවා මෙහෙම ඍජුවම අතීත ගීතාවලිය තුළ මිනිස්සු ජීවත් වුණා. ඒ ජීවිතේ වර්තමානයේ මිනිස්සු විඳවන්නේ නැහැ විඳිනවා. ඔබතුමා එකගද ඒකට? මෙහෙමයි. දැන් මේක ලිබරල් රටක්නේ. ඕන කෙනෙකුට ඕන දෙයක් විඳ ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේවා පවතිනවද නැද්ද කියන එක විතරයි. දැන් ඉස්සර ගීතයක් කියපම අපි හින්දි තනුවලටත් ලියුවා. ඉංග්‍රීසි තනුවලටත් ලියලා තියෙනවා. පාකිස්තාන් තනුවලටත් ලියලා තියෙනවා. ඔව්. ඒවා ගායපු ගායකයෝත් හිටියා. එතකොට මේ ගීතයේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයක නෙමෙයි. අපිට දැනෙනවද නැද්ද කියන එක. අපිට දැනනවද නැද්ද? දැන් ඔයාලට බෙරයක් ගහපුවා නැට වෙන්නේ නැද්ද? නැට වෙනවනේ. නිකන් ඉන්න පුළුවන් නේද? මේ දැන් බෙරේ බෙරයක් ගහවන්න නැට වෙනවා. ඒ එන්නේ හැම මිනිහෙකම තියෙනවා ඥාන පරාසය. ඒ ඥාන පරාසය අතික්‍රමණය කරගෙන යන්න පුළුවන්. ඒ අධ්‍යයනය පිණිස. හැබැයි ආධ්‍යාත්ම මිනිස නොවේ. ආධ්‍යාත්මේ කෙලින්ම ඥාන නැට වෙනවා. දවදෙනිය රාජධානියට මහා රජවරයා නිර්මාණය කරන්නේ කළුන්දාව කියන ගමේ. කළුන්දාව කියන ගමේ ගම ගෙදර හැදෙන අප්පුව කියන තරුණයා තමයි මේ රටේ මහා රජතුමා බවට පත් වෙන්නේ. එහෙම සූසට කලාවන්ගෙන් පරිපූර්ණ ප්‍රෞಢ රජෙක් නිර්මාණය කරන්න
මොනතරම් පසුබිමක් කළුන්දෑව ගමේ තියෙනට ඇද්ද? කළුන්දාව ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරයේ අපි ඉන්නේ. මේ පන්සලේ තමයි අප්පුවා තමන්ගේ ශිල්ප කටයුතු ප්‍රගුණ කරන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයත් එක්කලා. ගුණසේකර බාලසූරිය මහත්තයා. දැන් ඔය කියන අප්පුවා කියන තරුණයා මේ කොළු ගැටයා ඉගෙන ගන්න පන්සලට එනවා. එතන ඉඳන් කතාව අපිට කියන්නකෝ. මේමයි අමිල මහත්තයා. දැන් මේ අප්පුවා කියන තරුණයා කියන්නේ ළමා වියේදී ඔහුගේ තියෙන හුරුබුහු ටිකක් දැකලා ගමේ පන්සලේ හාමුදුරුවෝ මේ ගමේ ගම් නායකයා තමයි ඒ කාලේ ගමරාලට කියලා තියෙනවා මේ පන්සලට දරුවා ඇවිදින් අකුරු ගන්නන්න කියලා හිටන්. එතකොට අපිට ඒක උපකල්පනය කරන්න පුළුවන් වෙන්නේ මේ පහ පඬිවරයෙක් වෙන්නේ කොහොමද කියන අදහස සනාත කිරීම සඳහා. ඒක උපකල්පනය කරන්නේ දැන් ගලුන්දායේ ගමරාලට හිටිය හරක් පට්ටියක්. මහ විශාල හරක් පට්ටියක් හිටියා. ඒ හරකුන්ගෙන් තමයි මේ කුඹුරු යෑයි. හරක් බලපු කොල්ලා කියලා තමයි ඉස්සෙල්ලා හැඳුන්ලා තිබුණේ. ගම ගෙදර වාල්කමට හිටියා කියලාත් කියනවා. ජනප්‍රවාදවල. කෙසේ වෙතත් ගමරාලගේ දරුවෙක් විදියට තමයි ගමරාල සැලකුවේ. ඉතින් මේ තනත්තට මේ හරක් ටික හරක් බාණක් ගේන්න ගියේ නම්බමරේ කෙතේ හීයන්ඩ රණාවත්තට ඒ හරක් බාණක් ගේන්න ගියේ හරක් නැති නිසා නෙමෙයි. මේ කුෂිකාර්මික කටයුතු වලින් තරමක් මෙයා ඉවත් කරලා මෙයාට මේ ගමේ පන්සලේ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය නිසා. ඒ නිසා තමයි මේ පන්සලේ අධ්‍යාපනය ලැබුවේ. මේක කළුන්දාව ශ්‍රී සුධර්මාරාම රාජමහා විහාරස්ථානයේ විදියට තමයි හඳුන්වන්නේ. එතකොට දැනට අවුරුදු 800කට පමණ උඩදී ওই සිද්ධියක්. එතකොට මේ පන්සලේ ඉස්සර අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගමේ පන්සල සියලුම සූසැට කලාව කියන්නේ සියලුම විෂයන් 64ක් උගන්වලා තියෙනවා. මේ පන්සලේ ඉගෙනගත් බවට සාධක තියෙනවා. මට මේ ප්‍රශ්නේ ගැටලුව ඇති වුණේ ඉස්සල්ලාම මගේ සිරිමල් එතන කියන නවකතාව මම ප්‍රසිද්ධියට පත් කළාට පස්සේ ඒ නවකතාව බොහොම ජනප්‍රිය වුණ නවකතාවක්. ඒ නවකතාව කියවපු විද්වත්තුන් බොහෝ මගේ හිතවතුන් මගෙන් ප්‍රශ්න කළා මේ කළුන්දායේ ගම ගෙදර හැදුණු වැඩුණු දරුවෙක් කොහොමද මේ වගේ මහා පඬිවරයෙක් වුණේ කියලා හිතන්. දැන් දෙවන පරාක්‍රම බාහු රජුරෝ කියන්නේ මහා පඬිවරයෙක්. ඔහු කෞසිලි වෙන කියන මහා කාව්‍ය ලියුවා. ඒ වගේම විසුද්ධි මාර්ග දැන් බුද්ධඝෝෂ හිමියන් ක්‍රිස්තුවර්ෂ 5 වෙනි සතවර්ෂයේදී ලියපු මේ විසුද්ධි මාර්ගයට සන්නයක් ලියුවා. ඒ සන්නයක් ලියුවා කියන්නේ තේරුම් ගන්න අපහසු වචන මේ සරල භාෂාවෙන් පැහැදිලි කිරීම. වනවිනි සන්නේ කියලා තවත් පොතක් ලියුවා. ඉතින් ඒ විදිහට මහා ප්‍රඥෙක් වුණේ කොහොමද කියන ගැටලුව ආවා. මම ඇත්ත වශයෙන්ම මගේ සිරිමල් එතන පොතෙත් මං මේ සඳහන් කළේ දෙවන පරාක්‍රම බාහු රජුරෝ කියලා තමයි. නමුත් මං වටා පිටාවෙන් දැනගත්තු අනුමාන කරපු සාධකමත් තමයි ඒ නම දැම්මේ. ඒ නිසා මං අදාළ ඒ යුගයේ තිබුණු පොතපතවන් සියල්ලම කියවුවා. පොත් 50ක් විතර තියෙනවා දඹදෙණියගේ. ඒ පොත් 50න් ඉතිහාසයට අදාළ පොත් සියල්ලම කියවුවා. චූල වංශය, මහා වංශය, දඹදෙණි කතිකාවත, දඹදෙණි අස්න, රාජාවලි, රාජ රත්නාකරේ, කඳවුරු සීත මේ ආදි වශයෙන් ඉතිහාසයට සම්බන්ධ පොත්පත් රාශියක් තියෙනවා. ඒ සියලුම පොත්පත් කියවලා ලබාගත්තු තොරතුරු මත තමයි මම මේ කළුන්දායි පන්සලෙන් ඔහු අධ්‍යාපනය ලැබුවා කියන නිගමනයට එළඹුණේ. ඒ වගේම ගමගෙදර හැදුණු වැඩුණු අප්පුවා දෙවන පරාක්‍රම බාහු නමින් රජ වුණා කියන තීරණයට එළඹුණේ. මේ විදිහට මේ රටට ඕන කරන නායකයෙක් රජෙක් නෙමේ, රටට ආදරය කරන මිනිස්සෙක්. අධ්‍යාපනය නගා සිටවන්න, අධ්‍යාපනය දියුණු කරන්න, පතපොත සාහිත්‍යයට ඉඩකඩ සලසන මිනිස්සෙක් කළුන්දාව ගමෙන් බිහි වෙන්නේ. මේ ගම ගෙදරට පින් සිද්ධ වෙන්න, මේ ගම් පියසට පින් සිද්ධ වෙන්න, මේ පන්සලට පින් සිද්ධ වෙන්න. හැබැයි ඔහු ඉතිරි කරන ලද ඉතිහාසය සහ එහි අභිමානය තාමත් මිනිස්සු හරි ආදරයෙන් කතා කරනවා. රටක් වැළඳ ගන්න විශ්විත නිර්මාණ මේ අප්පුවා කියන තරුණයත් එක්කලා නිර්මාණය වෙනවා. දඹදෙණියේ කළුන්දාවට අප්පුවගේ සම්ප්‍රාප්තිය සම්පතක් වගේම අප්පුවා කියන දෙවෙනි පරාක්‍රම බාහු මහරජතුමාගේ ජීවිතය
මේ රටට අලුත් ජවයක්, අලුත් ගැම්මක්, අලුත් නැම්මක් බලාපොරොත්තුවක් දුන්නු වගත් කියන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන හයිය සැපෙව්වේ. ඒ සඳහා අවශ්‍ය කරන සුජාතවත් බව දුන්නේ දඹදෙණියේ කළුන්දාව කියන ගම. සමහර විට සෞන්දර්යයක් විඳින්න ඕන මනුස්සයෙකුට පුළුවන් කියලා කිව්වට සමහර විට පරිපාලකයෙක් ගත්තොත් අපි දකින නායකත්වයේ දෙන කෙනෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට වෙලාවක් නැහැ වගේ එකක් තියෙනවා. සෞන්දර්යය කියන චාරිකාවේ යෙදෙන්න වෙලාවක් නැහැ. හැබැයි ඇඟ ඇතුලේ සෞන්දර්යවාදීක් ඉන්නවා. සෞන්දර්යය විඳින්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔබතුමා මේකට හොඳ උදාහරණයක් මට හිතෙනවා. කොහොමද මේ වෙලාව හොයාගන්නේ? මම හිතන්නේ මේ කලාව කියන එකට ඒ කියන්නේ ඔබ කියපු සෞන්දර්යය කියන එකට මම හිතන්නේ වෙලාවක් හොයා ගැනීමට කියලා විශේෂයක් නැහැ. ඒක ඕනම අවස්ථාවක ඕනම දෙයක් කරන ගමන් හරි අපි යම් දෙයක් කරන්නේ කලාවකට. ඇත්තටම අපි පුරුදු වෙනවා නම් කලාවකට යම්කිසි රිද්මයකට ඕනම දෙයක් කරන්න ඒ සෞන්දර්යය හැම විටම අපිත් එක්ක ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒකට හිත ඒ විදිහට අනුගමනය කරගන්න එක තමයි මම හිතන්නේ ලොකුම දේ. ඉතින් ඒ පැත්ත මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා පුංචි කාලේ ඉඳලා මට ඒ පැත්ත තියෙනවා. මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම හිතන්නේ මේ ධම්මික සර් දැන් කතා කර අපි ඇවිල්ලා මේ පාසල් කාලේ නොදුටු මිතුරෝ. ඔව් කියන්නේ ඇත්තටම කියනවා නම් මට වඩා අවුරුදු 7යි කොළඹ ආනන්ද විද්‍යාලය. නමුත් මේ හම්බෙන්නේ පස්සේ තමයි අපි හම්බෙන්නේ. හරි මම දන්නේ මේ මොන හමුවීමක්ද කියලා. ඉතින් අර කලාවත් එක්ක ජීවත් වෙද්දී කලාවට ලැබියාවක් වෙද්දී අනිත් අපිට අනිකුත් අපේ රාජකාරී වැඩ කටයුතුත් ඇත්තටම කරගන්න බොහොම පහසු වෙනවා. වැවත් එක්කලා කොයිතරම් සංස්කෘතිය බැඳෙනවද කියනවා නම් පසු කාලිනව අපේ රටේ ඉන්න දාර්ශනිකයෝ, කලාකාරයෝ, විද්වත්තු වැවත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණ කරනවා. වැව් අමුණු ගැන විවිධ කවි සින්දු නිර්මාණය වෙනවා. වැව් අමුණුත් එක්ක බැඳිච්ච කතා ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. වීර කතා නිර්මාණය වෙනවා. විශ්මිත නිර්මාණ පිළිබඳව කියවෙනවා. වෙන දෙයක් තියා ආයිබුවන්ඩ වැව් හදපු සමහර රජවරු දේවත්වයෙන් සලකනවා. ඔය මහසෙන් මහදෙයියෝ කියන්නේ ඒ වගේ කෙනෙන්නේ. මින්නේරි දෙවිය විදියට උන්වහන්සේව දේවත්වයෙන් අපේ රටේ මිනිස්සු තාමත් අදහනවා. එහෙම කරන්නේ උන්වහන්සේට වගේම මේ සීතල වතුර ටිකට මිනිස්සුන්ගේ තිබිච්ච ආදරයට ආයිබුවන්ඩ මේ වතුරට දන්න කියන කෙනෙක් කෙලඩිංගිත්තක්වත් ගහන්නේ නැහැ. ඒක පවක් විදිහටයි අපේ පැරණු සැලකුවේ. වැඩේ වෙලා තියෙන ආයිබුවන්ඩ අද කාලේ ඉන්න ළමා කුරුට්ටෝ පුංචි පැටව් ගැටව් මේවා ගැන දන්නේ නැති එකනේ. ඒ නිසා මේවා වෙනසේ අපි මේ ජලය කියන්නේ ජීවය කියන එක අපේ තරුණ පරම්පරාවට හේතු ගන්නන්න ඕනේ. ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව කලාවැවිනිල් දියවර අපි අම්මා
එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ ඇඬුවත් මෙතන නිදි විඳ ගන්නේ හිත අරුණට සැරසෙන් තව දවසක් ගැන නිම්බේ සිහින දකින්නේ මහමායාවෙනි කවදාදු ඔය නෙතු දරුසිනි හසින් මිදින්නේ ඇවිදින දෙපාරිදින විට විහංග ගීත බන පදවේවා බෝමළුවක ඇවිලෙන පහන් වැටක්සේ තුන් සිත නිවී සැදේවා මතු කුපදින සසරේ විශාකාවවී මෙත් මග නෙත් හමුවේවා ඇත් රජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා ඒ හිරු එළියේ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවවේ නිල් දියවර අපි අපි ඉතින් වැවේ මාළු ගැන විතරක් කතා කරලා බෑනව. වැවක් කියලා කියන්නේ මහා විශ්මිත පරිසර පද්ධතියක්. මේකේ වැවේ මේ වතුර ජීවත් වෙන මාළු පැටවු ටික විතරක් නෙවෙයි. මේකේ ජීවත් වෙන තව කොච්චර සත්තු ජීවියෝ ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු කොයි තරම් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්නවා. නිකන් හිතන්නකෝ දැන් මේ වැවේ ජීවත් වෙන මාළුන්ට වැඩිය. අර එහා පැත්තේ තියෙන අර ඈත පේන අර මහ වනස්පතිය මහ විශාල ගස් ටික කැලෑරොද බඩවැටිය පිල්ලෑව මේ දේවල් වල ජීවත් වෙන කුරුල්ලෝ ටික ඕකේ ජීවත් වෙන අහිංසක කැලේ ඉන්න සත්තු ටික උන්ට ජීවත් වෙන්න ඕන කරන පරිසර පද්ධතියම නිර්මාණය වෙන්නේ මේ වැවත් එක්කනේ. ඒ හින්දා තමයි ඉස්සර ආදි කාලේ ගමක අපේ උදවිය වැවට පුදුමාකාර විදිහට ගරු සම්මාන කෙරුවේ. ගමේ ප්‍රධාන අංගයක් බවට පත් උනේ වැව. වැව කියලා කියන්නේ අපේ ගමේ මිනිස්සු වැදුම් පිදුම් කරපු හරියට දේවාලයක් වගේ තැනක්. දැන් නාලක මහත්මයා එතකොට නාලක සමරසිංහ කියන ඉංජිනේරුවරයාද මතුවෙන්නේ නාලක සමරසිංහ කියන ගායන ශිල්පියාද මෙතෙක් ඔබ දැන් ඉතින් ඇත්තටම 50 පැනලානේ නේද? ඒ වස මොන 50ද? මං අහන්නේ මේ කාලේට කවුද වැඩියෙන් මතුවුනේ? නෑ මෙතනදී ඔබ කියන ප්‍රශ්නට උත්තර දෙන්න දැන් ඉංජිනේරුවා කියන එක මම හිතන්නේ ඒක මේ తాවකාලික දෙයක්. මොකද ඒක අපි අපේ ජීවිතයේ යම්කිසි ජීවිතය ගලාගෙන යාම සඳහා අපි යම්කිසියෙන් අපි ඉපදිලා ඉගෙන ගත්ත දෙයක් ඒක. නමුත් අපි ඉපදිද්දී අපේ ඥානත් එක්ක එනවා අර කලාව කියන එක. ඉතින් මම හිතන්නේ මම කැමති ගොඩක්ම කලාකරුවෙක් කියලා කියනවා නම් මේ ඉංජිනේරුවා සහ කලාකරුවා ගැන විතරක් කතා කරපු නිසා ඉංජිනේරුවට වැඩිය මම කැමති ඔබ කලාකරුවෙක් කියලා කියනවා.
අයිබෝන් අපි ආවේ සත්කෝරලට හින්දා සත්කෝරලටම ඉතින් උරුම වෙච්ච සිරිත් විරිත් ගැන ඒගොල්ලන්ගේ උදවියගේ ගැමියන්ගේ තියෙන පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර ගැන පොඩ්ඩක් ඉතින් කතා බහ කරන එක හොඳයි නෝ. මිනිස්සු ගනුදෙනු ආරම්භ කරන්නේ මේ වැවත් එක්ක. මිනිස්සු ජීවත් වෙන්නේ වැවත් එක්ක. බොණ්ඩ වතුර ටික ගන්නෙ, නාන්න වතුර ටික ගන්නෙ, පිරිසිදු වෙන්න ඕන කර දේවල් ටික ගන්නෙ, කුෂි කර්මාන්තයට කුඹුරට ඕන කෙන වතුර ටික ගන්නෙ. මේ වගේ වැව් දහස් ගණනක් මේ සත්කෝරලේ තියෙන ඒ වගේ. ඒ හින්දා මේ යල මහ දෙකන්නටම මේ වැව් වල වැඩමුරයක් කියලා එකක් තියෙනවා. වැඩමුරේ කියලා කියන්නේ යල කන්නට, මාස් කන්නට ගොවි සංවිධානවල ඉන්න ඔය අපේ තරුණ මහත්තුරු වැඩිහිටියෝ ඒ නිලධාරී ඇවිල්ලා කන්න ක්‍රමයට යම්කිසි කොටස් වෑ කන්දේ කොටනවා. ඉස්සර ඕකට කිව්වේ කට්ටි ක්‍රමයට වැඩ කරනවා කියලා. රජ කාලේ මේක රාජනීතියක් විදියට තමයි තිබුණේ. රජ කාලේ රජුරුවන්ගේ නීතිය තමයි ඒ වැවේ පල්ලෙහා ඉහත්තාවේ සහ පල්ලෙහාත් ඈවේ ඉන්න ගොවි මහතුරු ඇවිල්ලා මේ වෑ කන්ද සුද්ධ කරන්න ඕනේ. වැවේ කට්ටි කපන්න ඕනේ. එතකොට රොම් මඩ තට්ටු තියලා නම් ඉවත් කරන්න ඕනේ. ඒක රාජකාරියක් විදියට මහා රජුරුව ඒ කාලේ පවර්ලා තිබුණා. දැන් ඉතින් රාජකාරියක් විදියට නෙමෙයි. අර සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා කරලා ඒ ගමේ ඉන්න ගොවි මහතුරු ටික පුළුවන් වෙලාවට ශ්‍රමදාන විදියට ඇවිල්ලා ඔය වෑ කන්ද කොටලා වැවේ තියෙන කැලේ ඉවත් කරලා ඇලවේලි පද්ධතිය සුද්ධ කරලා ඊළඟ කන්නට ලැහැත්ති වෙනවා. ඒ ලැහැත්ති වෙන්නේ කලින් කන්නේ නෙලාගත්තු අස්වැන්නෙන් කිරියුතුරුම් මංගල්‍ය පවත්වලා. ඒ පවත්වලා ඒ ප්‍රදේශයට අධිග්‍රහිතව ඉන්න දෙවියන් වහන්සේට කිරියුතුරුම් මංගල්‍ය ගුටුමාලාව පවත්වනවා කියලා තමයි මේ පැත්තේ උදවිය ඒ චාරිත්‍රයට කියන්නේ. එහෙම කරලා වැවේ වැඩවාරය කරලා තමයි ඊළඟ කන්නේට මේ පැත්තේ මිනිස්සු කෘෂිකර්මයට වෙලට බහැලා වැඩ ආරම්භ කරන්නේ. මල නොතලා රොන් ගන්න පාඩම බඹරුන්ට කියලා දුන්නේ කවුද? සුවාදහම. හැබැයි බඹරු හදන පැණි ටික මිනිස්සු පරිභෝජනයට ගන්න පාඩම නම් අපිට පාසලේ කියලා දුන්නා. ඒක හරිද වැරදිද කියන්න අපි දන්නේ නැහැ. නමුත් බඹරු, දෙඹරු, මීමැස්සෝ, කණවේය මැස්සෝ මේ සුවාදහමේ තුලනයට අත්‍යවශ්‍යම සත්ව විශේෂ රාශියක්. අදවන විට මේ සතුන්ගේ ජනපද බොහොම වේගයෙන් ඡය වෙලා යනවා. මේ කතාව එවැනි ජනපද ආරක්ෂා කර ගැනීම පිළිබඳ මම හිතනවා මේ අලුත් ආරම්භයේ පරිසරයේ ජීවය පවත්න අවස්ථාවක් බවට පත් වේ. මේ මැසි ජනපද කවදා හරි දවසක වඳ වුණොත් මේ ලෝකෙන් මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන්නේ ඔබ නිකමටවත් හිතුවද? ඇත්තටම මේ මීමැසි බඹර දෙඹර වෙන්න පුළුවන් මේ ජනපද පවත්වාගෙන යන්න මිනිස්සු හැටියට අප දක්වන දායකත්වයේ කොතරම් අඩු ප්‍රමාණයකද තියෙන්නේ. අපි කොතරම් දුප්පත්ද ඒ සිතුවිල්ල තුළ. ඒ නිසා අප කල්පනා කරා වෙනස හරහා මේ ගැන ඔබව දැනුවත් කරලා ඔබට යම් දෙයක් කරන්න පුළුවන් නම් මේ පරිසරයේ තුලනේ ආරක්ෂා කරගන්න. අපිට ඒ සම්බන්ධයෙන් පුංචි දායකත්වයක් ලබා දෙන්න. අපි ආවේ එහෙම මහත්මයෙක් හම්බෙන්න. මේ ඉන්නේ එතුමා. මෙතුමාගේ නම ධර්මසේන. අත්තනායක කිව්වත් දන්නවා, ධර්මසේන කිව්වත් දන්නවා. ධර්මසේන මහත්තයා. හරි. දැන් වයස මගේ හිතේ 70ට එහා. 76යි. ආණ්ඩුවේ රාජකාරියක් කරලා විශ්‍රාමයි. අවුරුදු 38ක් වෙනවා මම රාජකාරී කරලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ. අවුරුදු 38න් පස්සේ දැන් මම කරන්නේ මේ මීමැසි පාලනය ගොඩක් කරන්නේ. එතකොට මීමැසි පාලනය අන්න මාතෘකාව. දැන් මීමැසි පාලනයට වඩා මේ ධර්මසේන මහත්තයා මේ සත්තුන්ගෙන් පරිසරයට මොකද වෙන්නේ? ඇයි මේගොල්ලෝ අපි ආරක්ෂා කරගන්න ඕනේ කියන එක චුට්ටක් කතා කරමුද? මීමැස්සු, බඹරු, දෙබරු, කණෙయ్య මැස්සු, දඬුවැල් මැස්සු මේ අපේ 50ටත් වඩා වටිනා සත්තු. අපේ අය හරියටම විනාශ කරනවා. විනාශ කරනවා, පුච්චනවා, මේවා කරනවා. ඒ අපිවම විනාශ කරගන්න වැඩක්. අවුරුදු 5ක් විතර ওই සත්තු නැති වුණ දාට අපිත් ජීවත් වෙලා ඉන්නේ නැහැ, නැති වෙලා යනවා. මේවා කාන්තාර බවට පත්. ඒවා අපේ අය තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන කරනවා නම් මේ සත්තු මේ මුන්ට කණ්ඩ බොන්න දීලා ලස්සනට හැදුවා නම් හරිම වටිනවා. මේ අපරාධයක් අපේ අය කරන්නේ. නැති කරනවා. මං කරන වැඩේ සත්තු මෙහාට ඔක්කොම ගෙන්නගෙන
ඔක්කොම මං සත්තුන්ට කෑම දීලා ලස්සනට මේවා කරගෙන හරි සතුටින් මං ඉන්නේ. අවුරුදු 70 ගානක් තියා මං අවුරුදු 18ක කෙනෙක් වගේ මං ජීවත් වෙන්නේ. දෙඹර බඹර වදයක් දැක්කහම අපේ කට්ටිය බය වෙලා මොකද කරන්නේ? ওই සත්තු ටික විනාශ කරලා දානවා. අර මෙතුමා කිව්වා වගේ භයානකම වැඩි පුච්චන එකනේ. පිච්චුවෙන් පස්සේ ආයේ මුළු දහස් ගාණක් සත්තු විනාශ වෙනවනේ. හැබැයි පරිසරයට එකකින් වෙන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් ඔය ඉස්සරහ තියෙන ඔය බෝතලයක දාලා තියෙන පැණි. ඒගොල්ලන්ට ආහාර ධර්මසේන මහත්තයා සපයනවා. ඉතින් මේ පරිසරයේ ඉන්න ඔක්කොම ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ ආහාර අරගෙන ඒගොල්ලෝ බොහොම සතුටින් මේ කලාපේ ජීවත් වෙනවා. දැන් ඔබතුමා මේ කටයුත්ත කරන්න නම් කොච්චර කල් වෙනවද? දැන් වෙනවා අවුරුදු 20ක් වගේ. 1955 ඉඳලා මම මේක කරන්නේ. කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම ওই මීමැස්සන්ට හරි ආදරේ. මීමැස්සෝ කඩනවා, ඔට්ටුවට කඩනවා, දෙබරු බඹරු ඔක්කොම මෙයා කරනවා විනෝද වාසිය. ඉතින් මේ සත්තු තමයි මට ප්‍රාණය දෙන්නේ. මේ උදේට දැක්කත්, හවසට දැක්කත් බඩ පිරලා යනවා. මේ සත්තු ගෙන්වා ගන්න දැන් ඔබතුමාගේ ගෙවත්තනේ මේ තියෙන්නේ. ඔව්. ගෙන්වා ගන්න ඔබතුමා මොනව හරි කරනවද? ගෙන්වා ගන්න ඉස්සෙල්ලා මම ගෙන්වා ගන්න කරන වැඩේ කලගෙඩි මේ ගස්වල හැමතැනම ආවට ගෙවල් වල කලගෙඩි ගෙනත් තියලා තියෙනවා මල් වගා කරලා. ඒගොල්ලන්ට තියෙනවා ගෝචර මල් වර්ග ඇන්ටගොනි කූපියා කියා ඒ වර්ග මං වත්ත හැමතැනම වවලා තියෙනවා. ඉතින් උන් මල් හොයාගෙන ආපු ගමන් මේ වගේ රංචු පිටින් ඇවිල්ලා පදිංචි වෙනවා. ඊට පස්සේ මම කරන වැඩේ ඒවා වද පිරුණාට පස්සේ කලේ බිඳලා වද එකින් එක අරගෙන පොඩි කරන්නේ නැතුව අරක තැම්පත් කරලා මැස්සෝ ටික අතින් අරගෙන කලේට මේ පෙට්ටියට ලං කරපුවහම ඔක්කොම උන් පදිංචි වෙනවා. අපිට ඉස්සර හොඳට මතකයි අපේ අත්තම්මලා සීයලා කියනවා මේ ඕම් පුතේ බඹරයක් යනවා. ඕම් පුතේ මීමැස්සෝ මීයක් යනවා. මීයක් යනවා කියලා කියන්නේ අර උඩ අහසේ මැස්සෝ දහස් ගණක් එක රොත්තට ගාලා යනවා. දැන් 7 අවුරුද්දකට සැරයක්වත් එහෙම එකක් අහන්න නැහනේ. ඔව් දැන් එහෙම භාග වෙලාට ගියොත් මම මේ මීමැස්සෝ ටික මගේ වත්තට බස්ස ගන්නවා. මම තියනවා උදොල් තැටියක් ඒක හයියෙන් වේගෙන් ගහම අර හුම් සද්දේ කියන එක උන්ට නැතුව යනවා. අර උන්ට එක තැන පියාඹලා ඉන්නත් බෑ. කෙලින්ම පාත් වෙනවා. කලයක් තියෙනවා නම් කලයට රෙංගනවා නැත්නම් ගහක් තියෙනවා නම් ගහේ ආත්තේ හරි බඳිනවා. ඊට පස්සේ මම ගහට නැගලා උන් අරගෙන පෙට්ටියට දානවා. එතකොට ඒ හුම් සද්දෙට පියාඹාගෙන යන කට්ටිය ඔබතුමා උදැල්ලකට ගහලා උදැල්ලට ගනවා. මගේ සැර අර සද්දේ වැඩි උන්ගේ සද්දෙට වඩා. උන්ට යන්න පාර හොයාගන්න බෑ. ඉස්සෙල්ලා කාණ්ඩයක් තමයි හුම් කියාගෙන යන්නේ. ඒ සද්දෙට වඩා මේ සද්දේ ලොකුයි. උන්ට යන්න එන්න බැරි වෙනවා. තටුග ගහ ඉඳලා කෙලින්ම පාත් වෙනවා. කලයකට නැත්තම් ගහේ අත්තක හරි වහනවා. ඊට පස්සේ මට ගන්න පුළුවන් පෙට්ටිය ඇතුළේ. මීමැසි කලාපයක් ජනපදයක් ඔබතුමා ගෙවත්තේ හදලා තියෙනවා. ඔව්. මීමැසි පෙට්ටි කීයක් විතර තියෙනවද? මීමැසි පෙට්ටි 20ක් විතර තියෙනවා. දැන් ඒකෙන් ජනපදත් සෑහෙන ගාණක් තියෙනවා. ඒ පොල් වගාවටයි හැමතැනම භෝග වවන කට්ටිය ඔක්කොම අරගෙන යනවා. මෙහි ඉල්ලුමට මට දෙන්න නැහැ. ඉතින් ආදිවාසි කට්ටිය තමයි ගොඩක් උදව් කරන්නේ. ඒ කට්ටියත් එක්කම මම කැලේ යනවා. කැලේ ගිහිල්ලා මී වද කිලෝ ගාණට අරගෙන ඇවිල්ලා මාස් සුළු ලාභයක් තියාගෙන ඒ වගේ දියර අයින් කරලා හොඳ විදියට මම දෙනවා. එතකොට මීමැස්සෝ විතරද හදන්නේ? මීමැස්සෝ හදනවා කණියත් හදනවා. එතකොට ඔබතුමා ගාව පැණි වර්ගයක් තියෙනවනේ? පැණි වර්ග තියෙනවා. කණිය පැණි තියෙනවා. දඬුවැල්ල පැණි තියෙනවා. බඹර පැණි තියෙනවා. මී පැණි තියෙනවා. ඕන දෙයක්ම තියෙනවා. බේත් වලට හොයාගෙන එනවා මාව හොයාගෙන. මේ පරිසරය මොහොතින් මොහොත වෙනස් වෙනවා. හරියට මහ එළිය තැන්න ගියා වගේ. ඒ කියන්නේ සන්ධ්‍යාවේ පහමාර පහ වෙනකොට මේ නිකවරටි වෙන්න පුළුවන් මේ වයඹ කලාපය ප්‍රදේශය මොහොතින් මොහොත පරිසරයේ සබාධම වෙනස් කරනවා. ඒක තමයි සබාධමේ නියම ක්‍රමවේදය. අපිට වෙනස් කරන්න බෑ ඒක. අප ඊට අනුගත වෙලා වෙනස් වෙන්න ඕනේ. වටේ පිට ඇහෙන සද්ද අපිට නවත්තන්න පුළුවන්ද? බෑ. ඒව නවත්තන්න බෑ. ඔබතුමන් ගායනා කරන ගීත අතරේ සියල්ල තියෙන්නේ අපි කතා කරන ස්වභාවිතය කියන ඇතුළේ තියෙන ගීත. ඇත්තටම මේ પરම්පරා දෙකක් අතර තියෙන නිර්මාණ සංසන්දනය කරලා බලනකොට මේ දැන් තියෙන විඳින්න බැයිද ඔබතුමාට? ඔව් ඇත්තටම මේක මේ කතිකාවට ලක්විය යුතු දෙයක් ඇත්තටම මම හිතන්නේ දැන් අපි ගීත ඇහුවේ 1970 80 දශකයේ. අපේ සිත්වලට කාවැදුනේ ඒ ගීත. ඇත්තටම ඒ ගීත දැන් ඔබ දකිනවා මේ අසංක මේ
එදා දැන් මෙතුමා කිව්වා වගේ එදා ලියවුණු එහෙම නැත්නම් එදා ගැවුණු ගීතයක් මම හිතන්නේ පරම්පරා අදත් එහෙම නැත්නම් අනාගතයේ අවුරුදු 100 ගාණක් දුරට මේව පවතිනවා. එතකොට ඇයි එහෙම වෙන්න හේතුව? දැන් අද ඇහෙන ගීත ගොඩක් ඇහෙනවා. නමුත් මේ මම දන්නේ ඒ ගීතයක වචන පෙළක්වත් අපිට මතක තියාගන්න එහෙම නැත්නම් ඒ තනුවක් මතක තියාගන්න උනත් බොහොම පරිශ්‍රමයක් දකින්න. මොකද එක වගේ ගීත හැමතැනම ඇහෙනවා. කාලයත් සමග එහෙම නැත්නම් මේ පරම්පරාවේම වෙනසක් කියලා අපිට එකපාරටම කියන්න බෑ. මේ වගේ තියෙන හොඳ ගුණාත්මක ගීතත් ගැයෙනවා. ලෝකේ හැම දෙයකටම හඬක් තියනවා කියලා කතාවක් තියෙනවානේ. තමුන් නැහැලා හිතනවත් දන්නේ නැහැ වතුරටත් හඬක් තියනවාද කියලා. ඇත්තටම හොඳටම ඇහුම්කන් දුන්නොත් වතුරට හඬක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයෝ වතුරේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. වතුරේ හඬට ඇහුම්කන් දෙනම නම් ලෝකේ 70%ක්ම තියෙන්නේ මේ හීතල වතුර. ඕකෙන් ගොඩබිම තියෙන්නේ 30%යි. ඉතින් නිකන් හොයලා බලන්නකෝ 70%ක් වතුර තිබුණාට මේ වගේ අපේ රටේ වගේ බොන්න පුළුවන් ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව දරුවන්ට දරු පැටවුන්ට පෝලා අපිටත් වතුර ටිකක් බීලා වකුගඩු දෙක නරක් කරගන්න නැතුව එතකොට මුත්‍රා ආසාදනයක් හදාගන්න නැතුව මේ ලෝකේ නැති අපි දන්නේවත් නැති ලෙඩ රෝග හදාගන්න නැතුව බොන්න පුළුවන් වතුර තියෙන්නේ ඔය 170ක් කියන ජල පරිමාණයෙන් කොච්චර ප්‍රමාණයක්ද? හරි පුදුමයි නේද? නිකන් හොයලා බලන්න 0.0 ගාණක් තමයි බොන්න පුළුවන් වතුර ලෝකේ තියෙන්නේ. එහෙමනම් ඉතින් ලංකාව වගේ වාසනාවන්ත රටක් වෙන අපි මේ වගේ මේ සීතල වතුර කොච්චර අපූර්වට පරිස්සම් කරන්න ඕනද? මේක අපිට නෙමෙයි තව අපෙන් පස්සේ එන පරම්පරා ගානකට මේ දේවල් පරිස්සම් කරගන්න ඕනේ. සූර්යයා අපට ලබා දෙන වේලාවක් තියෙනවා. ඉර එළියෙන් මෙන්න මේ කාලේ නුඹේ වැඩ කටයුතු ටික කරගන්න කියලා. අපිට කරගන්න බැරි නොත් ඒ කාලේදී අපි වැඩ ටික මොකද කරන්නේ? වැඩේ අතල්ලා දාන්න බෑනේ. බෑනේ අපි පන්දමක් පත්තු කරගන්නවා. අනිවාර්යයෙන්. මොනවා හරි දෙයක් කළා අපි ආලෝකය ගන්නවා. ඒ නිසා මේ අපි වටපිට ආලෝක කරගෙන හරි කමන්නේ. අපි අපේ වැඩේ කරනවා. මට කියන්න ඕනේ වෙන්නේ ධම්මික මහත්මයා. ඔව්. ප්‍රේමකීර්ති දල්විස් නම් වූ කෘතහස්ත ගේය පද රචකයා එක වෙලාවක කවියෙක් වෙනවා. එතුමා කියනවා අසංක මේ සඳ එළියෙන් බැහැමැණිකේ මැණිකේ ලස්සන බලන්න පැලට ගිහින් පැල ඇතුලේ කුප්පිලාම් පුව නිවන්න. ඇයි මේ සන්ධ්‍යාවේ මට මතක් වෙන්නේ ඇයි මෙවැනි දේවල් අද අපිට සමාජගත වෙන්නේ නැත්තේ? එහෙම කවියෝ නැද්ද? ඔය පළවෙනි කාරණේ කුප්පිලාම් පුව දැන් ලයිට් නේ තියෙන්නේ. මේ ඔක තියෙන්නේ ලයිට් නැති එකවත් කවිය නැති එකවත් නෙමෙයි. ප්‍රතිභාව නැති. හරිම වචනේ. ප්‍රතිභාව කියන එක ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කියනවා පරිකල්පන ශක්තිය, ව්‍යුත්පත්තික ඥානය, මාර්ටින් ක්‍රූසෝ මහත්තයා පොත්වල දී ශක්තිය. ඉතින් ඒක මේ සල්ලිවලට ගන්න බෑනේ. කිසිම සුපර් මාකට් එකක නැහැ. එහෙම නැති වුණාම එදා වේල හම්බර ගන්න මොනවා හරි ලියන නිසා තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මිනිසුන්ට ඒක ජන්මෙන් එන දෙයක්. ඒ කියන්නේ ප්‍රතිභාව කියන්නේ අලුත් දේවල් නිර්මාණය කිරීමට තියෙන හැකියාවයි. අපිට සිද්ධ වෙන්නේ අතලෙව කන්න. ඇයි දන්නවද අපි මීයක් කැඩුවේ නෑනේ. කඩපු මීයක පැණි අරගෙන අපිට හිතේ හැටියට පාවිච්චි කරන්න බෑ. අපිට සිද්ධ වෙන්නේ අතලෙව කන්න. මේ ඔබතුමාගේ වද වලින්ම ගන්න පැණි නැත්තම් නෑ ආදිවාසී කට්ටියත් එක්ක මම කැලේ යනවා. ඔව්. කැලේ ගිහිල්ලා කඩන මී පැණිත් මෙතන තියෙනවා. මෙහි පෙට්ටි වල ඒවත් තියෙනවා. දැන් ඒගොල්ලෝ මට ඉල්ලුමට දෙන්න බෑ. මං කැලේ යනවා මා කැලේ. මාදුරාවේ ජලාශයවට යන්නේ. ගුණ බණ්ඩලට ඇත්තෝ එක්කලා ඒගොල්ලොත් එක්කලා ගිහිල්ලා මී වද මං කිලෝ ගානට ඒගොල්ලන්ගෙන් ගන්නවා. මං සුළු ලාභයක් තියාගෙන මේ තියෙන මී වදව. හරි. එතකොට මට කියන්නකෝ දැන් අපිට අර ඔරිජිනල් මී පැණි හොයාගන්න බෑනේ. ඔරිජිනල් මී පැණි කාලා තමයි හොයාගන්න පුළුවන්.
කාපුවහම උගුරට වැටෙනකොට පුදුම වෙනසක් දැනෙන්නේ. ඔව් සෙම වගේ ඇවිස්සෙන ගතියක් තියෙනවා. වතුරට දාන ඒවා තියෙනවා. අල්ලේ ගාන ඒවා තියෙනවා. ඒවා මේවා හරියන්නේ නැහැ. නැත්තම් පරීක්ෂණාගාරයකට ගිහිල්ලා ඒවා බලන්න ඕනේ. මේ තියෙන්නේ මේ සීල් එකක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මී පැණි බෝතලයක්. මේ මී පැණි කියන එක වතුර වය වැක්කෙන්නේ නැහැ. වැක්කෙන්නේ නැහැ නේද? බලන්න මී පැණි කියන්නේ මේවා. ඔය මේ බලන්නකෝ. ඔරිජිනල් මී පැණි. ඔව් ඔරිජිනල් මී පැණි. ඔම් බලන්න. ඔය ඕම් වැඩේ මේ ඔය ඕම් මී පැණි කියන්නේ මේවයි. ඔය බලන්නකෝ. දැන් ඕක සීනි පැණි වගේ වැක්කෙන්නේ නැහැ. නෑ වැක්කෙන්නේ නැහැ. මේ බලන්න. කොච්චර ලස්සනද කොහෙද? ටික් ගතිය වැඩි. ඔව් මේ බලන්න. මී පැණි කාපුවාම උගුර වෙනස් වෙනවා. ධර්මසේන මහත්තයා වැදගත්ම දේ තමයි දැන් මුළු ප්‍රධාන ඖෂධ වලට මේ මීපැණි පාවිච්චි කරනවා. දැන් මේ දවස්වල COVID-19 උදෙසා විවිධ ඖෂධ වලට මීපැණි පාවිච්චි කරනවා. අපිට අර හරිම මීපැණි හොයා ගන්නවා කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. හරිම මීපැණි මාගාව තියෙනවනේ තාම. නෑ ඔන්න අද අපේ කට්ටියට දැනගන්න පුළුවන් හරි මීපැණි හොයාගන්නේ කොහොමද කියලා. කණ්ඩ මීපැණි මේ අල්ලට දාලා මේ වගේ මේ බලන්නකෝ. ඔව් දෙන්න මට. හරිද? ගන්න මෙන්න මෙහෙම දානවා අල්ලට ටිකක් දාන්න බය නැතුව දාන්න. ඔව් මෙහෙම දාලා මට මේ වගේ සැපක් කොහෙවත් හම්බෙලා නැහැ. සත්‍යකමයි මං කියන්නේ. ඇත්තටම. එදා රසයි. ඔය බලන්න. කාලා බලන්න. දැන් මෙතන මීපැණි වර්ග විතර තියෙන බඹර පැණි හරියන්නේ. බඹර පැණි තියෙනවා. මේ තියෙන බඹර පැණි මේ. මම බඹර ඉවත් කරනවා. ඔය ඉස්කෝලවල බිල්ඩින් වල තියෙන බඹර මං ගෙනිලා පුතයි මායි ගිහිල්ලා අයින් කරනවා. අයින් කරලා ඒවත් මම පැණි තියෙනවනේ අරන් ඇවිල්ලා ඒවත් බේත් වලට ගන්නවා. ධර්මසේන මහත්තයා එතකොට දැන් බඹර පදයක පැණි සාමාන්‍යයෙන් බෝතල් කීයක් විතර තියෙන්න පුළුවන්ද? සාමාන්‍ය හොඳ බඹරයක පැණි බෝතල් 7-8 තියෙනවා. ඔව්. දැන් සාමාන්‍ය මී වල මාදුරාවේ ජලාශයේ අවට කැලෑවල මී පැණි බෝතල් 6 තියෙනවා. එක ගහක් පලාපුවාම ඒ ගහේ අපි ගත්ත ආදිවාසී කට්ටියත් එක්ක තනිකර ඒක කිරිවදයක් කරන්නේ. පැණි වදමයි තියෙන්නේ. මම ඔය කණ්ඩායම් එක්කලා යනවා. කැලේ ගිහිල්ලා කැලේ ගියාපුවාම ඒගොල්ලන්ට මං ආදිවාසී කට්ටිය ගහ කපනවා බෙනියට අත දාන්න පුළුවන් විදියට ඒගොල්ලෝ මෙහෙම කරනවා මැස්සෝ ටික උඩට යනවා මුකුත් නැහැ බේත් වර්ග මොනවත් නැහැ හිමින් අර වදේ ගන්නවා මමත් ඒ එක්කම මමත් දාලා මාත් ගන්නවා මටත් අයින් නැහැ එක එකක් මේ ඇයි මේ කළු පාටක තියෙන්නේ මේ තියෙන්නේ බඹර පැණි මේ බඹර පැණි අවුරුදු 3ක් විතර ගියේවා ඔය බලන්න මේ හොලවල බලන්න වතුර වගේ ඒකයි බඹර පැණි කල් තියාගන්න බෑ ඒක දියර වෙනවා. ඕක බෙහෙතනවද ගන්නෙ? බෙහෙතට ගන්නවා මේ සාමාන්‍ය මේ මී පැණි වලට වඩා අලුත් පිට ගත්තොත් මේවට වඩා ගුණෙන් වැඩි බඹර පැණි. මම අහලා වෙන මම පොත්පත් වලින් දැනගෙන තියෙනවා. මේ බඹර පැණි වල ගුණාත්මක භාවය වැඩි කල් තියාගන්න ප්‍රශ්නයක් වෙනවා. අපේ මේ ධර්මසේන මහත්තයා කණවීය පැණි කෝ? කණීය පැණි මේ තියෙන්නේ. අතර තියෙනවා නේ. හරි. මේ තියෙන්නේ කණීය පැණි. ඒවත් ওই බේත් වලට හොයාගෙන එනවා. දැන් ගෙවල් වල එහෙම ඔය අපි හිතමු උළු වැස්සේ වෙන්න පුළුවන් බිත්තිය සිදුරක වෙන්න පුළුවන්. ලයිට් මීටර් වල. ඉස්සර පරණ ගෙවල් වල මේ ඔය කැලෑවේ තියෙන වැසිකිලි කැසිකිලි. ඔව් ඒවත් බනිනවා. ඔය තියෙන්නේ මේ ඔය මේ බාන්න සුවඳ. මේවා බේත් වලට හොයාගෙන එනවා. අයිබොන්ඩ් අද ඉතින් වෙනස අපි මේ අර රූපවාහිනී තිරෙන් එළියට ඇවිල්ලා මේ මාගල්ල වැවේ ඉඳන් පටිගත කරන එක කරන අපේ මහත්තුරු. ඔය කරන තැනට අපේ අර අනිත් ගැටවු දෙන තමයි එහා පැත්තේ ඉන්නේ. සම්පතුයි අසංකයි. ඒ දෙන්න විතරක් නෙවෙයි. ලංකාවේ ඉන්න ප්‍රවීණ ගීත විචාරකයෙක් සහ ගීපද රචකයෙක්, දක්ෂ ගුරුවරයෙක්, බොහොම මානව හිතවාදී මිනිස්සෙක් ධම්මික බණ්ඩාර. දන්නවනේ. එතුමා ලියපු කවි ඉතින් අපේ රටේ බොහොම ජනප්‍රිය වෙලා ඉතින් කොල්ල කුරුට්ටෝ බොහොම අපූර්වට පාඩම් කරගෙන ඒවා ඉතින් අන්තිමට පෙම් හසුන් වල පවා ලියවෙන දේවල් බවට පත් වුණා නේද? ඒක සාමාන්‍යයෙන් දැන් අපි කියනවනේ කියන එක කෙලින් කියපන්. වටේ යන්න එපා. වහින්න නැතුව කියපන්. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා දැන්. මේ කියන එක කෙලින් කියනවා කියන්නේ ඒක වාර්තාමය ප්‍රකාශය. කලාව කියන එක හැදෙන්නේ කියන දේ අඩුවෙන් හැඟෙන දේ වැඩි. දැන් අපි උදාහරණයක් ගමුකෝ හොඳම දේ තමයි ප්‍රේමතෝ ජාති සෝගෝ. ලන්දකගේ ඇස් මිනි පහන් ලෙස දිලිසනා බව කවින් කී බස මම 100% නිවැරදිව මේ කියන්නේ. නොඇද හුවෙමි ඔබ දකින්නතුරු සැබෑවියේ ගෑණියෙකුට නම් කෙනෙක් ඔයාගේ ඇස් මාර ලස්සනයි. ඊට වඩා කොච්චර හොඳයිද
කාන්තාවගේ ඇස් මැණික් පාන් ලෙස දිලිසෙනවා කියලා කවිය කිව්වා. මං විශ්වාස කරේ නෑ. විශ්වාස කරේ ඔබ දැක්කට පස්සේ. ඒක තමයි හංගල කීම කියන්නේ. හංගල කීම තුළ තමයි කලාව අයිබෝන්ඩ් අපේ පැරැන්නෝ ලෝකෙ කොහෙවත් තිබිච්ච නිර්මාණයක් විදිහට තමයි වැව කියන එක නිර්මාණය කරන්නේ. ඉස්සර කතාවට කියන්නේ ඉතින් අර ලියදුවල නියර බඳිනවා වගේ පස් වැටිය දාලා ගලන වතුර ටික එකතු කරගෙන වතුර නැති කාලෙට ප්‍රයෝජනෙට පළ ප්‍රයෝජනයක් ගන්න වැව කියන එක නිර්මාණය කෙරුවලු. දෙයි හාමුදුරනේ මෙහෙම නිර්මාණය කෙරුවට මේකේ වතුර ටික ඉතින් මොකද බන්ට් එක කපලා ලියද්දට ගන්න? එහෙනම් කොහොමද ඒක ගත්තේ? මේක තමයි ආයිබෝන්ඩ් ලංකාවේ අපේ වාරි මාර්ගයේ වැව් බැඳි රටේ වැව් බැඳි ඉතිහාසයේ විස්මිතම නිර්මාණයේ විදියට ලෝකයා පවා පුදුම වෙන සොයා ගැනීම අපේ පැරැන්නෝ කෙරුවේ. ඒ මොකද්ද? විසෝ කොටුව. සොරවුව. මේකෙන් තමයි වැවේ ජලය පීඩනයක් නැතුව වැවෙන් එළියට ආරක්ෂාකාරීව ගන්න පුළුවන් දෙයට තමයි සොරවුව කියලා කියන්නේ, විසෝ කොටුව කියලා කියන්නේ. මේක හරි අද්විතීය නිර්මාණයක්. ඉතින් ඔය සොරව් වර්ග කැට සොරව්, මඩ සොරව් විවිධාකාරයට සොරව් වර්ග විශාල ප්‍රමාණයක් ඔය ලොකු කුඩා වැව් වල තියෙනවා. මහා පරිමාණ වැව් වල නම් විවිධාකාරයේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන සොරව් වර්ග පවා තියෙනවා වර්තමානයේ. ඉතින් ඒ කාලේ ප්‍රමාණිකූලව වැවෙන් වතුර ටික එළියට ගන්න අපේ පැරණි හිතන්නකො මේ විසෝ කොටුව නිර්මාණය කරගත්තේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් ඔය වැවේ තියෙන රළපනාව කියලා කියන්නේ වැවේ වැව් බැම්ම හේදෙන්න දාලා තියෙන ගල් ටික. එතකොට ගල් ටිකේ වතුර ටික වැදිලා පස් ටික හේදෙන්නේ නැතුව. අනිත් එක ආයිබුවන්ඩ ඔය වැව හදනකොට වැවේ බැම්මට නිකම් පස් දැම්මේ නැහැ කියනවනේ. වැව් බැම්ම මැද්දට කිරිමැටි තට්ටුවක් දාලා වැවේ වතුර වැව් බැම්මෙන් පහළට කාන්දු වෙන එක වළක්වන්න. අර පීඩනය වළක්වන්න කිරිමැටි තට්ටුවකුත් දැම්මා කියලා කියනවා. ඇත් අස් ගව වගේ සත්තු උපයෝගී කරගෙන මේ වැව් තලලා වැව් පිටි තලලා මේවා ශක්තිමත් කරලා හිතන්නකෝ ආයිබුවන්ට මීට අවුරුදු 1000කට 1500කට 2000කට එහා පැත්තේ ආයිති යන්ත්‍ර සූත්‍ර තිබ්බෑ. ඒ වුණාට යන්ත්‍ර සූත්‍ර වලින් මේ කාලේ කරන්න බැරි වැඩ අපේ රජ කාලේ උදවිය කොච්චර අපූර්වට කරලා තියෙනවද? හැබැයි අවුරුදු 10 ගාණක් ගිහිල්ලත් ඔය මිනිස් ශ්‍රමයෙන් සහ සත්තුන්ගේ ශ්‍රමයෙන් කරපු මේ විශ්විත නිර්මාණ කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවද? නෑ නේද? ඒක තමයි හෙළයන්ගේ තිබිච්ච නිර්මාණශීලී හැකියාව. දෙයක් නිර්මාණය කෙරුවා නම් අපේ ඇත්තෝ ඒක පරම්පරාවකට නෙමෙයි පරම්පරා 100කටයි එදා නිර්මාණය කෙරුවේ. ඕන කෙනෙක් සංවේදී වෙනවා නිර්මාණවලදී. සමහරට ගීතයක් ඇහුවම, සමහරට යම් සිද්ධියක් දැක්කම, චිත්‍රපටයක් බලවම, නිර්මාණයක් දැක්කම මේ කියන සංවේදී බව කොච්චර දුරට පරිපාලකයෙකුට වැදගත්ද? ඔව්. සංග දැන් මේ අපි රාජකාරී කරද්දී අපිට නොයෙක් මිනිස්සුන්ට අපි ළඟට එන මිනිස්සුන්ට අපිට සේවය කරන්න අවශ්‍ය වෙනවා. ඒකනේ අපේ රාජකාරී කියන්නේ, රාජ්‍ය සේවකයා කියන්නේ. දැන් අපි දිවුරුන් දීලා රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියලා දිවුරුන් දීලා. දැන් මේ වැඩ කරගෙන යද්දී අපිට මේ සේවකෙ නෙමෙයි නොයෙක් බාධා එනවා. මොකද අපි දන්නේ අපේ ආයතනය සහ තවත් ආයතනයක් අතර සම්බන්ධතාවයක් ඒ ආයතනයෙන් ඒ මනුස්සයාට පිහිටක් ලබා දෙන්න අපේ ආයතනත් සමග එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවල මම හිතන්නේ මේ අපේ ආයතන අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේක මේ කලාව නිසා මම හිතන්නේ මගේ ජීවිතය පිළිබඳව මම කියන්නේ දැන් මම ඇලහැර වැඩ කරද්දිත් දැන් මේ කටුගම්පල වැඩ කරද්දිත් මේ සියලුම රාජ්‍ය ආයතන මාවටා රොක් වෙලා ඉන්න රාජ්‍ය ආයතන ප්‍රධානීන්. මොකද මේ කලාව දැන් මම ගීත ගායනා කරනවා, නිර්මාණාත්මක වැඩ කරනවා, ඔවුන් මට ආදරය කරනවා. මේ අනික අපිට මේ රාජකාරී කරද්දී තියෙන වෙහෙසකර භාවය දැනෙන්නවත් නැහැ. සුපුරුදු විදිහට කරන වැඩේ අමතක කරලා ටිකක් වෙනස් කරලා අලුත් වෙනසක් කෙරුවානේ. ඒක තමයි මේ ගමක් හොයාගෙන වැවක් හොයාගෙන මේ හීතල පරිසරයක් හොයාගෙන මේ වගේ ගහකොළ තියෙන හීතල හුළඟ ඇඟේ වදින මේ වගේ හීතල වතුර ටිකක් විඳින්න පුළුවන් පරිසරයකට පොඩ්ඩක් අර අපි කියන්නේ රාමුව බිඳගෙන ආවා කියලා. ඔන්න රාමුව බිඳගෙන ආවා. අපි ඉන්නේ මාගල්ල මහ වැවේනේ. මාගල්ල කියලා කියන්නේ මහසෙන් මහ රජතුමා නිර්මාණය කරපු දැන් අවුරුදු ගානකට දශක ගානකට එහා පැත්තේ සියවස් ගානකට එහා පැත්තේ මහා ලොකු ඉතිහාසයක් තියෙන
හරි අපූර්ව වැවක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැන් ඔය කුරුණෑගල පුත්තලම පාරේ යනකොට නිකවැරටිය පහු කරනකොට ඊට මෙහා පැත්තෙන් තමයි මේ මාගල්ලේ මහ වැව තියෙන්නේ. ඉතින් මේ පාරේ යන ඕන කියන කෙනෙක් මේ වැවට ගොඩ වෙලා පොඩ්ඩක් නා කියාගෙන බත් පාර්සලයක් ඇඹුල පාර්සලයක් අරගෙන ඕක ඉතින් දරු මල්ලොත් එක්කලා බුක්ති විඳලා හරි අපූර්වට තමයි මෙතන යන්නේ. ඉතින් මාගල්ල වැව ගැන අපි දන්නේ ওই ටික විතරයි නෙවෙයි. මාගල්ල මහ වැව මහසෙන් මහ රජුරු කෙරුවේ මේ ජලස්කන්ධය මෙච්චර හිර කරගෙන මේ විදියට තියාගෙන ඉන්නේ ලස්සනටද කියලා හිතෙන්න පුළුවන් නේ. ලස්සනට නෙවෙයි. මේ මහ වැවත් එක්කලා බැඳුණු මහ වැවෙන් සිද්ධ කරන මහ විශාල රාජකාරියක් තියෙනවා. අපි මේ රාජකාරිය මොකක්ද කියලා මේ රාජකාරිය දේව කාර්යයක් විදියට කරන මහත්තුරුන්ගෙන් අහලා බලමු. මාගල්ල වැවට අපි වතුර ගේන්නේ දැදුරුවේ හරස් කරලා එතනින් රිදී බැඳියල්ල පිවිසුම් මැල මාර්ගය ඔස්සේ තමයි ගෙන අපි වතුර ගෙනෙන්නේ මාගල්ල වැවට. දැදුරුවේ හරහා අමුණු සකස් කරන්න මහා පරාක්‍රම බාහු රජතුමා තමයි ඇත්තටම මේ අමුණු හදන්න ඉස්සෙල්ලාම ආරම්භ කරලා තියෙනවා. චූල වංශයේ සඳහන් වෙන විදිහට අමුණු 5ක් සකස් කරලා එතනින් සූකර නිජ්ජය කියන අමුණ තමයි අපි ඇත්තටම අපේ මේ මාගල්ල වැවට ගෙනියන්න තැන අමුණට කියන්නේ. ඇත්තටම මේ රිදී බැඳියල්ල කියලා නම වැටුනේ දැදුරුවේ හරහා දාලා තියෙන අමුණේ ඉඳලා මාගල්ල වැව දක්වා වතුර ගේන්න ඒ සකස් කරපු ඇල සකස් කරන්න ඒ කාලේ කරපු ගල් වඩුවන්ට රිදී 60000ක් ගෙවලා තියෙනවා. ඒ හින්දා තමයි රිදී බැඳියල්ල කියලා නම වැටලා තියෙන්නේ. ඇත්තටම වැව ගත්තොත් වැවේ තියෙන අකරාඩි 7480යි. ඊට අමතරව අපේ සොරව තුනක් තියෙනවා. සොරව තුනක් තියෙනවා වම් ඇල, මැද ඇල, දකුණු ඇල කියලා. ඒ යටතේ ගොවි සංවිධාන අපේ තියෙනවා. ගොවි සංවිධාන 10ක් අතර මාගල්ල වැව යටතේ. ඇත්තටම අපි මේ ජල ප්‍රමාණය මිනුම් කටයුත්තක් කරලා තමයි යවන්නේ. දැදුරුවේ ව්‍යාපෘතිය යටතේ මෙහෙට වතුර ගේන නිසා අපේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වැව් අපි කඩිගාව දක්වා තියෙනවා. දියුල්ලා ඉඳලා අපි ඒ ටිකත් දැන් වගා කරන එතරම් අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ පැත්තත් ඇත්තටම වියලි තත්වයක තමයි තිබ්බේ. සමහරවිට මාස් කන්නේත් කුඹුරු කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ දැන් ඇත්තටම යලමහ දෙක ඒගොල්ලෝ අතුරු භෝග වර්ග ඒ කරලා ඒ හරිය ඒ කොටසක් දැන් ශාස්ත්‍රීය වෙලා තියෙනවා. ඊට අමතරව ඇත්තටම අපේ බන්ටකේ දිග ගත්තොත් බන්ටකේ දිග තියෙනවා කිලෝමීටර 2.7ක් වායේ තියෙනවා. ඊට අමතරව අපේ දකුණු ඇල ගත්තොත් කිලෝමීටර 24ක් දිග තියෙනවා. ඊට අමතරව අපි දැන් අර දැදුරුවේ ව්‍යාපෘතිය හින්දා ගොවි ජන සේවා වැව් වලට දාන්න සදපු කොටස ඒක මාගල්ලේ දකුණු යුරේ දීර්ඝ කිරීම කියලා නේ. එතන කිලෝමීටර් 9ක් විතර තියෙනවා. ඔක්කොම කිලෝමීටර් 29ක් විතර වගේ අපි ඒ ජල ප්‍රමාණයක් එහාට ගෙනියනවා. කුෂ කර්මය විතරක් නෙමෙයි අපි අතරම මේ කුෂ කර්මයට අමතරව මේ වැවේ බීමට ජලය මේ පැත්ත ගත්තොත් මහව, අමම්පොළ, කොටවෙහෙර මෙහෙ ලොකු ප්‍රදේශයකට අපි මේ වැවෙන් බීම සඳහා ජලය අපි ලබා දෙනවා. ඊට අමතරව දීවර කර්මාන්තය කිරීම සඳහා අපි ලබා දෙනවා. විසදාලන සංගවාලන රැයසෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් කඳුළු විසදාලන සංගවාලන රැයසෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් මානෙන් ඉගිලී යන නුඹම රාත්‍රී
සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් කඳුළු පිසදාලන සඟවාලන රැයි සෙනේ මල් සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් අප්පුව රජ වෙච්ච කතාව හොයාගෙන අපි දඹදෙනියේ කලුන්දාවට ආවනේ. කලුන්දාව විතරක් නෙමෙයි. කලුන්දාව ගම වටේට තියෙන ගම්මාන පන්තියම අප්පුවගේ රජවීමට ලොකු සම්බන්ධකම් තියෙන ගම්මාන. දැන් ඔය හඟවත්ත කියලා කියන්නේ රජ මාලිගාවේ හිටපු පරාක්‍රමබාහු කුමාරයා හංගකන ගෙනාව රෙදිනඳ ජීවත් වෙච්ච ගම් ප්‍රදේශය. ඒකම ඊට එහා පැත්තේ රණාවත්ත කියලා කියන්නේ පරාක්‍රමබාහු කුමාරයා ඒ කාලේ අප්පුවනේ. අප්පුවගේ වෙල කුඹුර හාගන්න අවශ්‍ය කරන මීහරක් බාන අරගෙන එන්න ගියපු ගම. එහෙ තමයි මීහරක් ටික බලා ගන්න පුද්ගලයා ඉඳලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ ඔය කතාවෙම ඔබ අහලා තියෙන ජනප්‍රිය කතාවක් තමයි මේ අප්පුව කියන හිරිමල් යොවුන් තරුණයා කාගේවත් උදව්වක් නැතුව උදැල්ලක් හදා ගන්නවා. ඒකට හේතු වෙන්නේ අප්පුව කියන තරුණයා එනවා එක දවසක් කම්මලට. ඇවිල්ලි වෙරලා බලනවා ඉන්න බාසුන්නේ හැට කියනවා බාසුන්නයා මට උදැල්ලක් හදලා ඕනේ. උඹ හෙට වරේ. හෙටත් එනවා. අනිද්දා වරේ. අනිද්දාත් එනවා. ඔය විදිහට අප්පුවව රස්තියාදු කරනවා. මේ රස්තියාදු කරන එක ඉවසා ගන්න බැරි වෙච්ච අප්පුව එක දවසක් තනියම කම්මලට එනවා. ඇවිල්ලා මේ වගේ බාසුන්නේ නැති වෙලාවක තනියම මේ මයින හැමෙන් යකඩේ රත් කරලා තනියම හදනවා උදැල්ලා. ඒ උදැල්ලෙන් තමා ඔය කුඹුරු යාය අස්වත් දන්න යාට අවශ්‍ය කරන හයිය ලබා ගත්තේ කියලා ජනප්‍රවාදේ තියෙනවා. හරි. කතාව ඕක නෙමෙයි. කතාව පටන් ගන්න උතනින් අපි ඉන්න තැන. මේ විදිහට කලුන්දාවට මෙහා පැත්තේ තියෙන එගොඩගමට තමයි මේ අප්පුවා කියන කුමාරයා එන්නේ. එගොඩගමට ඇවිල්ලා තමයි මේ උදැල්ල හදාගන්නේ. මේ කියන කම්මල් කර්මාන්තය මේ ප්‍රදේශයේ ආශ්‍රිතව කීප ස්ථානයක පාරම්පරිකව තාම තියෙනවා. යන යන තියෙන්නේ විදුලියෙන් එහෙම නැත්නම් නවීන තාක්ෂණයෙන් කරගන්න දේවල්. ඒත් එක්කලා මේ ගමේ මේ ලෝකුරු කර්මාන්තය තාමත් සාම්ප්‍රදායිකව සිද්ධ වෙනවා. හරි. දැන් මෙහෙම කියන්නකෝ. දැන් මෙතන ඉඳලාම කතා කරමුකෝ. මේකට මොකක්ද කියන්නේ? මේකට කියන්නේ ඌස්මේ කියලා. ඌස්මේ. ඌස්මේ. ඔව්. එතකොට මේ ඌස්මේ හදලා තියෙන්නේ මොන වගේද? මේක හදලා තියෙන්නේ මැට්ටෙන් වටේ බැඳලා මේ ඇතුළ වැලිපුර වල තමයි සකස් කරලා තියෙන්නේ. මේක උවමනා ප්‍රමාණයට ඇතුළට හාර ගන්න පුළුවන් ක්‍රමයක. අර එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? අර හුලංගෙන් හදලා තියෙන එකට මොකද්ද කියන්නේ? ඒකට තමයි මයින්හම කියන්නේ. මයින්හම කියලා කියන්නේ. ඔව්. ඒක නිර්මාණය කරගෙන තියෙන්නේ මොකෙන්ද? හං වගේකින්ද? ඒක පළමුවෙන් ලෑලි වලින් තමයි සකස් කරගෙන තියෙන්නේ. මේ ලෑලි රවුන්ඩ් කරලා අරගෙන ඒකට ඊට ඉස්සරහින් බෝස් ගෙඩියක් ලියවලා හරි ගස්සලා ඒකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ ලෑලි. කොටස් ඔගේ කොටස් තුනක් තියෙනවා ලෑලි. ඒ කොටස් තුන සම්බන්ධ කරලා තියෙන්නේ ඒ බෝස් ගෙඩියට තමයි. දැන් හුලම් පිරෙන්න වටේ රෙද්දක් ගහලා තියෙන ඒක මොකද්ද ගන්නෙ? ඒක හම. හම. ඔව්. කියන්නේ ඉස්සර ගන්න ඇත්තේ හමක් නේ. සතෙක්ගේ හරි මකරි හමක් ගන්න ඇත්තේ. හම හරක් හම. හරක් හම අරගෙන තියෙන්නේ. දැන් මේ තියෙන්නේ හරක් හමක්ද නැහැ? මේ තියෙන්නේ හරක් හම. හරක් හමක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ දැන් සාම්ප්‍රදායිකත් එක්කනේ ඒක තමයි. දැන් ඔබ හිතන්න ඔය හුලඟ අපිට ෆෑන් එකකින් ගන්න පුළුවන් නේ. කරන්ට් එකට ප්ලග් එක ගාව ස්විච් එක දැම්මා මෙතනින් එනවා ගින්දර. ආයේ මේක ඇද ඇද ඔට්ටු වෙන්න දෙයක් නැහැ. රණසිංහ මාසන එතකොට දැන් ඔතනින් එන හුලම් පාර මේ ගන්න කටට මේ ටිකට මොකද්ද කියන්නේ? මේකට කියන්නේ මේ ලිපකට කියලා. ලිපකට. ඔය පන පොවනවයි එහෙම නැත්තම් මේ අලුතෙන් හදනවයි කියන එකේ වෙනස මොකද්ද? පන පෙවීමේදී මොකද්ද කරන්නේ? පන පොවන එක මේ හදාවු පිහියක් පරණ පිහියක් අලුත් කරලා ගැනීම තමයි. අලුත් කරලා ගන්න කෙනෙක් කියන්නේ නිකන් පීරෙන් ගාලා එහෙම කරන එකද නෑ? ඒක අලුතෙන් ආයෙ මුවාත ඝන වෙලා තියෙන්නේ පාවිච්චි කරලා ඊට පස්සේ ඒක ආයෙ මුවාත රත් කරලා තුනී කරන්න ඕන. පිහි තුනී කරනවා. තුනී කරලා ආයෙ අලුතෙන් පීරි ගාලා තමයි අරගෙන මුවාත හදලා අරගෙන පන්ටි තියන්නේ. පුංචි අයට විභාග වලට දැන් ඔය පොඩි පන්ති වල තියෙනවා වඩු මඩුවක තොරතුරු නැත්තම් කම්මලක තොරතුරු. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ දේවල් දරුවන්ට බලන්න ආදර්ශයක් විදිහටවත්
සාම්ප්‍රදායිකව සිද්ධ වෙන තැන් ලංකාවේ නැති වෙගෙන යනවා. එහෙම වුණොත් එimhe සාම්ප්‍රදායිකව මිනිස්සු පාරම්පරිකව අවුරුදු ගාණක් රැකගෙන ආපු මේ දේවල් තවත් පරම්පරාවකට S2 බලා ගන්න මේ වගේ ඇවිල්ලා නොලැබෙන්න පුළුවන්. පත පොතට, පුස්තකාලයකට, එහෙම නැත්නම් වීඩියෝ එකකට විතරක් සීමා වෙන කාලේ වැඩි ඈතක නෙවෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. අපේ මිනිස්සු සාම්ප්‍රදායිකත්වයට පුදුමාකාර විදිහට ආදරය කරා. ඒවා පරම්පරා ගානක් තිස්සේ තමන්ගේ ලේ මස් නහර දිගේ ආරක්ෂා කරගෙන ආවා. ඒ දේවල් තවත් පරම්පරාවකට ඉතිරි කරන්න පුංචි හයියක් දෙන්නයි වෙනස අපි මේ පොඩි උත්සාහයක් ගත්තේ. මේ රණසිංහ බාසුන්‍යත් ඒ වගේ ආදරණීය මිනිස්සෙක්. බාසුන්‍ය වැඩේ කරගෙන යන්න. දැන් ඉතින් දවස් 30ම අද මාගල්ලේ වැවේ උරු පැද්දා. හැම දෙයකම අවසානයක් තියෙනවනේ. වෙනසේ අපි කාලයකට පස්සේ රාමුව බිඳගෙන ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා පොඩ්ඩක් එළියට ආවනේ. දැන් ඉතින් ලෙන්දොර වහන්නයි ලැහැත්ති වෙන්නේ. වැවෙන් ගොඩ වෙන්න. වරුවක් විතර ඉස්සේ වැවේ හිටිය ඇති. ආයිති මේ වගේ සෝබා දහමේ අපූර්ව පිරිච්ච මේ වගේ සීතල පරිසරයක ගැමිකම පිරිච්ච අපේකම දැනිච්ච තැනක හමු වෙනකන් වැවෙන් ගොඩ වෙන්න අවසරයි. සිටියෝ විසිත්ත කාමරෙහි කළු කබා මහතටයි පීරා ඈතින් කෙස්කිනත් තට්ටේ යාන්තමින් මසාගත් සිටියෝ මෝරපු ගැහැණු බැන්ද උස් කොණ්ඩා උල්නිය ඇති මොකද්ද මැකෙන රූසිරියට මුක්කු ගසමින්. ඉතින් මේ පද 4-5 ඇතුලේ කතා කරන සමාජ කතිකාවත අද එළියට එයිද? මහගමසේකරයන්ම ලිව්වා මිසක් අද එයිද එළියට? හරි. අපිට වැඩි වෙලා අපි සමුගන්නට ඕනේ. මොකද මේ අපි ඇත්තටම මේ සුන්දර සන්ධ්‍යාවේ අපි උත්සාහ කරේ අපිට අර සරල බසින්ම කියනවා නම් කොත්තු රොටි ගහනවා වගේ පොඩි වැඩක් ඕන නම් මේ වැව් තවුලේ කරන්නත් තිබ්බා. හැබැයි ඔබ නිදි නොකර සතපවන්න අපිට ඕනෙකම තිබ්බා. මම බොරුද? ඒක සෞන්දර්යමය චාරිකාවක් ඇතුලේ අපි විශ්වාස කරන ඔබට එහෙම භාවනාවක් වගේ විනාඩි කිහිපයක් ගත කරන අවස්ථාවක් ලැබුණා කියලා. ප්‍රවීණ ගේය පද රචක, ගීත විචාරක ධම්මික බණ්ඩාරයන්. ඔබත් ඉතින් කුරුණෑගල කෙනෙක් නේද? ඔව් මේ වැව මං හොතේ දැකලා තියෙනවා. ඒක මේ ඔක්කොම කුරුණෑගල කට්ටිය අපි නංගම් කට්ටිය. මම මේකේ නාලත් තියෙනවා. ඔබතුමාට ස්තුතියි. ඒ වගේම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපිට මේ සියල්ල සම්පාදනය කළ දුන්නේ වාරිමාර්ග ඉංජිනේරු මේ නිකවරටිය මේ අවට ඉන්න. ඒ කියන්නේ අවට මේ පරිසරය හදලා දුන්නේ අපේ ඩී.එම්. පියදාස අපේ ඉංජිනේරුතුමා. ඒ වගේම වාරිමාර්ග ඉංජිනේරු කටුගම්පල නාලක සමසිංහ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණා ගීත කීපයක් ගායනා කරා. අපි ලස්සන වැඩක් කරා කියලා අපිට විශ්වාසයි. ඒකට හොඳම සාක්ෂිය අපි විශ්වාස කරනවා මේ නිකවරටිය මාගල්ල වැවට උඩින් තියෙන හිස්සහස සඳ. ඒ වගේම මේ නිසල මේ රාත්‍රියේ නොපෙනුනත් මේ නිසල වැව් තාවුල්ල සාක්ෂි දරයි. මේ සාක්ෂියත් එක්ක ඔබත් සාක්ෂියක් කරගෙන අපි අනුරාධපුරයටත් ඉස්සරහට එන්න පුළුවන්. රත්නපුරයට, මාතරට, හම්බන්තොටට, යාපනයටත් යන්න පුළුවන් මේ විදිහටම. ඒ නිසා ඒ පණිවිඩෙත් අපි දෙනවා. මොකද වෙනස මැදිරියෙන් එළියට. ඒක වෙනස් අත්දැකීමක් වෙයි. ඔබට සුබ රාත්‍රියක්.